දැන් අපිට අපි හැමදාම ඉගෙන ගන්න දෙයක් සතුරාගේ පරාජයන් ඔහු ඇදිලිවන්තයාගේ ජීවිතයට ඇතුල් කරන්න උත්සාහ කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දකිනවා සටනක් තිබෙනවා ආත්මික ජීවිතය තුළ අපට කරන්නට අපට ඒක තනියම කරන්නට බැරි නිසා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ උපස්ථානයේ උපකාරය අපට නිරන්තරයෙන් වැදගත් වෙලා තිබෙනවා අපට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා අද දවසේ මම ටිකක් ඔබ සමග බෙදා ගන්නට යනවා යක්ෂයාගේ අරමුණු සම්බන්ධව. රයිට්? දැන් අපි මේක හොඳ පැහැදිලිකමක් අපට නොතිබුණොත් අපි දන්නේම නැතුව සාතාන්ට උපකාර කරන්නන් බවට පත් වෙනවා. දැන් බාහිර කතා නතර කරන්න ඔක්කොම. අද අපේ මාතෘකාව මොකක්ද? සාතාන්ගේ අරමුණු. හරිද? යක්ෂයාගේ අරමුණු ගැන දැන් මම අද යකා ගැන උගන්වන්න යකාව මහිමයටපත් කරන්න යනව නෙවෙයි. හැබැයි අපි සටනක් කරන නිසා සතුරාගේ ඉලක්කයන් සම්බන්ධව අපට අවබෝධයක් නොතිබුණොත් අපට බැරි වෙනවා සතුරාව පරාජය කරන්න. සතුරාගේ ඉලක්කයන් ගැන අපට තේරුමක් තිබෙන්නට ඕනේ. අපි දන්නවා මේ අපේ රටේ යුද්ධයක් තිබුණා සෑහෙන කාලයක්. අපි දැක්කා මේ යුද්ධයේ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවන් නිතරම ජයග්‍රහණයන් ලැබුවේ සතුරාගේ ඉලක්ක සතුරාගේ අරමුණු සතුරා ක්‍රියාත්මක වෙන්න පෙර ආරක්ෂක හමුදාවන් විසින් ඔවුන් දැනගෙන සිටියානම් ඔවුන්ට සතුරාට බැරි වෙනවා ඔවුන්ගේ ඉලක්ක සඵලවත් කරගන්න. මම කියන දේ ඔබට පැහැදිලිද මේ උදෑසන? සතුරාගේ ඉලක්කයන් ගැන ආරක්ෂක හමුදාව කල්ලාතුව දැනගන්න විට ඔවුන් සන්නද්ධ වෙනවා සතුරාට විරුද්ධව. රයිට්? එවිට සතුරාට බෑ විනාශයක් කරන්න ඒ ආරක්ෂක හමුදාවන් වලට. දැන් හොඳ උදාහරණයක් මේ මෑතක තියෙනවා මේ ගැන ඔබට කතා කරද්දී දැන් මේ COVID-19 නැත්නම් මේ COVID වෛරස් එක මනුෂ්‍යයන්ට විනාශයක් ඇති කරනවා. දැන් විද්‍යාඥයෝ මේකට පිළිතුරු හොයාගෙන යන ගමනේ ඔවුන් බැලුවා මේකට කරන්න වෙන මේකට බෙහෙතක් නැහැ. මේකට කළ යුතු හොඳ දෙයක් තියෙනවා ඒ තමයි මනුෂ්‍ය ශරීරය ඇතුලේ මේ වෛරස් එකට විරුද්ධව ප්‍රතිදේහ ගොඩ නැගුවොත් ප්‍රතිදේහ ශක්තිමත් කළොත් රයිට් එවිට මේ වෛරස් එක විනාශ කරන්න පුළුවන් ශක්තියක් මනුෂ්‍යයාගේ ශරීරයේ ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය. මේකට කෙටි වචනයක් කිව්වොත් මනුෂ්‍යයාගේ ශරීරය තුල ප්‍රතිශක්තිකරණය ගොඩනගන විට ඒ වෛරස් එකට මනුෂ්‍ය ශරීරයට විනාශයක් කරන්න බෑ. ඒක එයි ඇතුල් වෙයි. නමුත් ඒකට ක්‍රියා කරන්න බෑ. මොකද ශරීරයේ ඇතුලේ ඊට වඩා ප්‍රතිශක්තියක් තිබෙන විට අර වෛරස් එක විනාශ කරනවා. ඉතින් මේ මිනිස්යාගේ ඇඟේ මේ COVID-19 එකට විරුද්ධව ප්‍රතිශක්තියක් හැමෝගෙම ශරීරයේ නැහැ. සමහරුන්ගේ ශරීරයක තියෙනවා සමහරුන්ගේ නැහැ. විශේෂයෙන් වයසක සමහර අසනීප තත්ත්වයන් වල පෙළෙන අය, දියවැඩියාව, ප්‍රෙෂර් මේ වගේ පෙළෙන අයට මේ ප්‍රතිශක්තිය අඩුයි. සමහර මත්ද්‍රව්‍ය ගත්තු අයට මේ සිගරට් අරක්කු බොන අයගේ ශරීරවල ප්‍රතිශක්තිකරණය ඊටම අවම මට්ටමක තියෙන. ඒ නිසා අර කොවිඩ් වෛරස් එකට පුළුවන් ඕංග මරලා දාන්න. එහෙමයි තමයි ගොඩක් වෙලාවට මිය ගියේ. දැන් විද්‍යාඥයෝ මේකට පිළිතුරක් හෙව්වා. ඕන් බැලුවා මේකට බෙහෙත් නැහැ. මේ වෛරස් එක නැති කරන්න හොඳම දේ තමයි මනුෂ්‍යයාගේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඕනේ. දැන් ඒ විට විද්‍යාඥයෝ පරීක්ෂණ කරගෙන යන අතරේ ඔවුන් හෙව්වා මේ කොවිඩ් වෛරස් එක මොන වගේ හැසිරෙන එකක්ද? ඒ වෛරස් එක විනාශ කරන්න මනුෂ්‍යයාගේ ශරීරයේ මොන වගේ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්න ඕනද කියලා ඔවුන් සොයා බැලුවා පහුගිය කාලේ. ඊට පස්සේ ඔවුන් එන්නත් හොයාගනු ලැබුවා මේ වෛරස් එකට ඇතුල් වෙන්න බැරි රැකවරණයක් නැත්නම් ප්‍රතිශක්තිකරණයක් මනුෂ්‍යයන්ගේ ගොඩනගන්න පුළුවන් කොහොමද කියන කාරණාව ඔවුන් හොයාගත්තා. ඒ හොයා ගැනීම මොකද්ද? අපි කියමුකෝ දැන් කොවිඩ් වෛරස් එකේ ශක්ති ප්‍රමාණය 100%ක් නම් ඔවුන් මම දන්නේ මේක හරියටම ප්‍රතිශතය 120ක් 25ක් අපි කියමු 4න් එකක් විතර වෛරස් එකෙන් කොවිඩ් වෛරස් එකෙන් 4න් එකක් විතර ඇතුල් කරලා ඔවුන් එන්නතක් හැදුවා. ඒ එන්නත මනුෂ්‍යයාගේ ශරීරයට දුන්නාම අර මුළු කොවිඩ් වෛරස් එකේ 100%ක් ප්‍රහාරය ඇඟට එන්නේ නැහැ. හැබැයි 125ක විතර ප්‍රහාරයක් ඇඟට ඇතුල් කරනවා මේ එන්නත හරහා. දැන් කවුරුත් මේකට බය වෙන්න එපා.
ඔබ වැක්සින් එක ගත්ත අය ඔබ හැමෝගෙම ඇඟට කොවිඩ් ඇතුල් වෙලා ඉවරයි. මාර වැඩේනේ කියලා හිතෙන්න පුළුවන්. ඔව් මාර වැඩේ තමයි. ඉතුරු ටික අහන්න හොඳද? මුල අහලා ඒක කට් කරලා අර ප්‍රවෘත්ති දානවා වගේ අහන්න එපා. එඩිටින්. වැක්සින් එක ගත්ත ඔබ හැමෝගෙම ඇඟට කොවිඩ් දැම්මා. හැබැයි 100%ක් දැම්මේ නැහැ. 125ක් තියක් මම ඒ ප්‍රතිශතය හරියට දන්නේ නැහැ. හරිද? යම් කොවිඩ් වෛරස් එකෙන් ප්‍රමාණයක් ඔබේ ඇඟට දැම්ම මේන්න අතහරා වැක්සින් එක හරහා. ඒ දාලා ඔබේ ඇඟේ තියෙන සටන්කාමී සෛල ප්‍රතිශතය වැඩි කරන්න පටන් අරගත්තා. ප්‍රතිශක්තිකරණ සෛල ඒකට විරුද්ධව ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමක් ඇති කළා. නේද? පොඩි තට්ටුවක් දැම්මොත් නේ ඕන කෙනෙකුට තද වෙන්නේ. එහෙම නේද? නේද? තට්ටුවක් වැටෙන්න ඕන ඔබට ඇවිසෙන්න. ඉතින් ඔබේ ඇඟේ තියෙන ප්‍රතිදේහ නිෂ්පාදනයේට තට්ටුවක් දැම්ම කොවිඩ් වෛරස් එකෙන් 125ක් විතර ඔබේ ඇඟට දාලා. දැන් මාස මේ වෛරස් සමාන මේ එන්නත අරගෙන මාස දෙකක් තුනක් යද්දී මාස දෙකක් තුනක් ඕනේ මාසයක් එකහමාරක් වගේ යද්දී ඔබ එන්නත අරගෙන ඔබේ ඇඟේ නිෂ්පාදනය කරනවා ප්‍රතිදේහ කොවිඩ් වලට විරුද්ධව. ඒකෙන් පොඩ්ඩක් ඔබේ ඇඟට දාලා තියෙන නිසා 100%ක් දැම්මොත් ඉවරයි. පොඩ්ඩක් දානවා. ඒතර ඇඟේ ප්‍රතිශක්තිය නිෂ්පාදනය වෙනවා අර වෛරස් එකට විරුද්ධව විශාල ප්‍රතිශක්තියක්. දැන් පොඩි වෛරස් එකක් ආවොත් අපේ ඇඟෙන් ඊට වඩා විශාල ඒ කියන්නේ ලොකු ප්‍රතිශතයකින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෛරස් එකට සම්පූර්ණ පහර දෙනවා අපේ ශරීරයේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා. මේ ගැන හිතද්දි දෙවියන් වහන්සේගේ පුදුම නිර්මාණයක් අපේ ශරීරය. ආමේන්. ඔබට සතුටු නැද්ද ඒ ගැන කියද්දි? හරිද? පුදුම නිර්මාණයක් දෙවියන් වහන්සේගේ. දැන් බලන්න අපේ අත කැපුණොත් දවස් දෙක යනකොට මේ සෛල වර්ධනය වෙලා ඒ කැපුණු තැන වහලා දානවා නේද? නේද? එහෙමනේ. බෙහෙත් දාන්න ඕනේ නැහැ සමහර තුවාලයන් වලට සීරුණාම එහෙම නේද? උදේ අද සීරුණා නම් හෙට අනිත් දවනකොට වේලිලා ගිහලා සෛල වර්ධනය වෙලා මේ ඒක වහනවා. අනේ ඒ වගේ රිකවරින් නැත්නම් මේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් ඇති වෙනවා. අපේ ශරීරයේ ඒ වගේ මේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරද්දී යම් වෛරස් එකක් දැන් හෙම්බිරිසාවත් වෛරස් එකක් නේ උණත් වෛරස් එකක් එක වෛරස් වර්ග තියෙනවනේ ඒක ඇතුල් වුණාම දැන් උණට දින 6ක් 7ක් යන්නේ ඇයි මේ සුව වෙන්න අපේ ශරීරයේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරනකම් අර වෛරස් එක ක්‍රියා වෙනවා ඊට පස්සේ ප්‍රතිදේහ මගින් අර වෛරස් එක විනාශ කරද්දී උණ හොඳ වෙනවා ඒක ස්වභාවික වෙන ක්‍රියාවලිය හැබැයි යාඥා කරද්දී ඒ දෙවියන් වහන්සේගේ ආලේපේ මුදා හැරලා ඒ වෙලාවම උණ හොඳ වෙනවා ආමෙන් මං ගිය සතියේ ගියා එක අසාධ්‍ය රෝගියෙකුට යාඥා කරන්න කුරුණෑගල මහ රුවාලේ 7 වාටුවට. එයාට මේ යම් අසනීපයක් හැදිලා මං හිතන්නේ එයාට මේ එන්නත ගත්තාට පස්සේ තමයි ටිකක් අපහසු වෙලා තියෙන්නේ. යම් රෝගෙ තිබිලා තියෙනවා. ඉතින් ICU දාලා ගොඩක් අමාරු වෙලා මෙයාට. ඒ කියන්නේ ජීවත් වෙන එක විශ්වාසය නැති තැනක හිටියේ. ඉතින් ඒ පවුලේ අය මට එන්න කිව්වා. ඒ අදාළ අය දෙවියන් වහන්සේ අදහන් නැති අය. නමුත් ඒ පවුලේ අම්මයි අදහන හින්දා ඒගොල්ලෝ කතා කරානේ පාස් ඉක්මනට ඇවිල්ලා මට යාඥාවක් කරන්න කියලා. ඉතින් මම ගියා. ඇට උණ බහින්නම නැහැ. එයාගේ ශරීරේ උණ ඇවිල්ලා උණ බහින්නම නැහැ. ඊට පස්සේ දැන් ICU එකට දාන්න එක පාරක් දාලා ආයෙ එළියට දාලා ආපහු දාන්න ලෑස්ති. ඉතින් මම ගියා දෙවියන් වහන්සේට බාර කරා මේ මව යාඥා කරා. එයාට කතා කරගන්නත් අපහසුතාවයෙන් හිටියේ උණ බහින්නම නැහැ. වෛද්‍යවරු මොන මේ බෙහෙත් දුන්නත් උණ බහින්නේ නැහැ. හැබැයි මම විනාඩි 10ක් විතර මම එක දිගටම යාඥා කරන් හිටියා. මට තේරුණා මම අත තියාගෙන ඉද්දියාගේ හිස මත ඇයට දාඩිය දාන්න පටන් අරගත්තා. රයිට්? දැන් ඊට පස්සේ මට හවස කෝල් එකක් දුන්නා උණ බහැලා ගියා. දැන් හොඳ කතා බහ කරන්න තත්වයකට එයාපත් වෙලා ඉන්නවා කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. ඒක දේව අනුග්‍රහය. එතකොට දෙවියන් වහන්සේගේ ආලේපයට පුළුවන් අපේ ශාරීරික වාතාවරණය වෙනස් කරන්න. ආමේන්. ඉනිස අපි පහුගිය දවස්වල කොවිඩ් ආසාදිත ගොඩක් අයට යාඥා කළා. ඊයේ සුව වෙච්ච කෙනෙක් ඇවිල්ලා සාක්ෂි දරලත් ගියා. ඒ වගේ දෙවියන් වහන්සේගේ බලය නිදහස් වෙන විට ඒක ඇති වෙනවා. දැන් මම කතා කරන්නේ මේ වෙනම මාතෘකාවක් අද මේ සාතාන්ගේ අරමුණු මම ඒකට ප්‍රවේශයක් තමයි මේ අරගන්නේ. දැන් මේ කොවිඩ් වෛරස් එකේ යම් ප්‍රමාණයක් ඔබ එන්නත හරහා වැක්සින් එක හරහා ඔබ ඇඟට දාපුවාම ඔබ ඇඟේ ඊට වඩා 100,000 ගණනකින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. එවිට අර විශාල වෛරස් එක, ඒ කියන්නේ ෆුල් වෛරස් එක ඔබට එන විට ඒකට බැරි වෙනවා ඔබ ඇඟට ඇතුල් වෙන්න. මොකද ඔබ ඇඟ ඇතුලේ ඒක උපක්‍රමයේ තේරුම් අරගෙන ඊට වඩා විශාල ශක්තියක් නිර්මාණය කරලා ඉවරයි. ඒ නිසා ඔය සමහරු මගෙන් අහනවා මේ වැක්සින් ගන්න දෙපාද කියලා. කැමති නම් ගන්න නැත්නම් නිකන් ඉන්න එක තමයි මම කියන්නේ. හරිද? ඒක බෙහෙත් නෙමෙයි ඒක ප්‍රතිශක්තිකරණ එන්නතක්. ඉතින් ඔබ ඒක කැමති නම් ඔබට ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගන්නවා නම් ඒක ඔබේ නිදහස නේද? ඒකට මට ගන්නම කියලා කියන්නත් බෑ. මට එපා කියලා කියන්නත් බෑ. ඒක ඔබේ නිදහස. සමහර ඒවා බයිබලානුකූලව බලද්දී සමහර ඒවා කළු.
සමහර ඒවා සුදු, සමහර ඒවා අලු. දැන් මේක අලු එකක්. හරිද? ඔබ පහුගිය කාලේ ඉගෙන ගත්තානේ. සමහර ඒවා බයිබලයේ කියනවා මොකද්ද? මේක කරන්නම එපා. ඒතර අපි ඔබට කියනවා මේක කරන්න එපා. සමහර ඒවා බයිබලයේ දෙනවා මේක කරන්න. අපි කියනවා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා. සමහර ඒවා තියෙනවා කළුත් නැහැ සුදුත් නැහැ. ඒ දෙක මිශ්‍ර වුණාම හැදෙන පාට මොකද්ද? අලු. එතන දෙවියන් වහන්සේ ඔබට තීරණයක් ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ නිසා මේ කොවිඩ් වෛරස් එක අලු. හරිද? ඔය කැමති නම් ඒක අරගන්න මේ වැක්සින් එක කැමති නම් අරගන්න. නැත්නම් ඒක ඔබට අරගන්න කැමති නැත්නම් ඔබ නිකන් ඉන්න. සමහර අයියෝ මම නම් ගන්නෙ නෑ ඔක. ඉතින් ගන්න එපා. සමහර කියනවා ගත්තොත් කමක් නැද්ද? ඔය අහන්නේ ගන්න කැමති අය. මං කියනවා ගන්න. කිසි ප්‍රශ්නයක් නෑ ගන්න කියලා. ඉතින් ඒකෙන් වෙන එක. ඉතින් මං එනවා දැන් මාතෘකාවට. දැන් මේ කොවිඩ් වෛරස් එකේ යම් ප්‍රමාණයක් වැක්සින් එක අර ඔබ ඇඟට දුන්නාම ඔබේ ශරීරයේ සතුරාව අඳුන ගන්නවා. සතුරාගේ ශක්තිය අඳුනගෙන ඒකට විරුද්ධව ඔබේ ශරීරය සන්නද්ධ වෙනවා. ඒක තමයි ප්‍රතිශක්තිකරණය ඇති වෙනවා කියන්නේ. දැන් මම අද ඔබට වැක්සින් එකක් දෙන්නට යනවා. ඒ තමයි යක්ෂයාට විරුද්ධව. ආමෙන්. හරිද? ඔහුගේ ශක්තිය ඔබ අඳුනගෙන ඒකට විරුද්ධව ඔබේ ආත්මික ශක්තිය, ඔබේ ආත්මික ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න අද ඔබට එන්නතක් දෙන්නට යනවා. ඉතින් මේ කැමති නම් මේ ඔබට ලබා ගන්න පුළුවන්. අකමැති නම් ඇස් දෙක වහගෙන ඇස් දෙක අරගෙන හිටියා හිත වහගෙන මෙතන ඉන්නත් පුළුවන්. කැමති යාට මේ එන්නතත් ලබා ගන්න පුළුවන්. යේසුස් වහන්සේත් කිව්වා කන් ඇත්තෝ අසත්තා කියලා. ඒ නිසා දැන් අද දවසේ මේ එන්නත ලබා ගන්නයි ලබා ගන්න. ඒ කියන්නේ මේ ආත්මික එන්නත. හැබැයි මේකේ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා සතුරාගේ මුළු ශක්තියට විරුද්ධව. ආමේන්. ඒ නිසා මම කැමතියි සාතන්ගේ අරමුණු මොනවද කියන කාරණාව ඔබට යම් ආකාරයෙන් තේරුම් කරලා දෙන්න. මොකද මේ යක්ෂණික අරමුණු අපි පැහැදිලි කරගත්තාම තමයි ඒවට විරුද්ධව. ඒ කියන්නේ ඒ යක්ෂයාගේ අරමුණු වලට විරුද්ධව අපේ ජීවිතේ ආත්මික ප්‍රතිශක්තිකරණය නැත්නම් ආත්මික ශක්තිය අප තුළ ජනිත වෙන්නේ. එහෙම නැත්නම් අපි නොදැනුවත්ව සාතන්ගේ අභිප්‍රායන් වලට අපි උදව් කරන මිනිස්සු වෙනවා. සාතන්ගේ ක්‍රියාවල් වලට ඍජුව හෝ වක්‍රව දායක වෙන මිනිහෙක් වුණොත් අපිට දේව රාජ්‍ය හිමි වෙයිද කියන එක ප්‍රශ්නයක්. මොකද යක්ෂයාව විනාශ කරන්න ඔහුගේ ක්‍රියාවල් විනාශ කරන්න තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ. එතකොට යම් මැදිහත්වන්තයෙක් තුලින් සාතනික අරමුණු ඉටි වෙනවා නම් යක්ෂයාට ඕන දේ වෙනවා නම් ඔහු දේව රාජධානියේ පංගුකාරයෙක් වෙන්නේ නැහැ. ඔහු යක්ෂයාගේ සේවකයෙක් බවට පත් වෙනවා. යක්ෂයාට උදව් කරන කෙනෙක් බවට નિરાයාසයෙන්ම පත් වෙනවා. ඒ නිසා ඔබව කැඳවලා තිබෙන්නේ දේව රාජ්‍ය විනාශ කරන්න නෙවෙයි. ඔබ කැඳවලා තිබෙන්නේ දේව රාජ්‍ය ගොඩනගන්න. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම ඔබගේ අවධානය ඒ මුළු චිත්‍රය ගැන නැති නිසා ඔබ නොදැනුවත්වම සාතන් ඔහුගේ වැඩවලට ඔබ පාවිච්චි කරන්න පුළුවන්. අනේ නිසා මම අපි බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. අදත් ඔබව ටිකක් දිරිමත් කරන්න කැමැති. ඔබ තුලින් කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නේ? ඒ වගේම සතුරාගේ අභිප්‍රාය මොකද්ද? යක්ෂයාගේ අරමුණු මොකද්ද ඔබේ ජීවිතය ගැන කියලා. පොඩි කාරණා කීපයක් අපි අද දවසේ බලන්නට යනවා. මම මෙතනදී ප්‍රධාන වශයෙන් ඔබට කියන්නට යන්නේ දෙවියන් වහන්සේ අපට දුන්නා වූ දිව්‍යමය ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ සමානත්වය හා ස්වરૂපය. අපි දන්නවා ඒදන් නිවනට අපි යන විට ඒදන් නිවනේ කතාවට අපි පිවිසෙන විට දෙවියන් වහන්සේ මේ ආදම් සහ ඒව තුල මොකක්ද ලැබුවේ? ඒ මුල් මැවිල්ලේදී ඔවුන් තුල තිබුණේ මොකක්ද? මම කැමති ඔබ කතා කරනවා නම් මොනවද තිබුණේ? දෙවියන් වහන්සේ ඔවුන් කොහොමද මැව්වේ? ඇහුන්නේ අමරණීය භාවයෙන් තව කියන්නේ තව ආවෙනේ තව වචනයක් තියෙනවා. මොකද්ද? බයිබලයේ කියනවා අපිට උන්වහන්සේගේ ස්වරූපෙන් හා සමානත්වයෙන් මනුෂ්‍යව මැව්වා. අද මේවා මැව්වා. එතකොට ඔවුන් තුල තිබුණා මම ඒක කෙටි වචනයක් මම පාවිච්චි කරන්න යනවා දිව්‍යමය භාවය. රයිට්? දෙවියන් වහන්සේගේ සමානත්වය, උන්වහන්සේගේ දිව්‍යමය තේජස, දිව්‍යමය මහිමය. මේකට ගොඩක් වචන තියෙනවා. රයිට්? අන්න එහෙම යම් කිසි දෙයක් ඒ දිව්‍යමය ස්වභාවයක් මිනිස්යාට දැම්ම උන්වහන්සේ. උන්වහන්සේ අපගේ සමානත්වයෙන් අපගේ ස්වරූපේ මිනිස්යා සාදම්හ. කියන මුළු ත්‍රිත්වයම එකඟ වුණා එකට. ඒ නිසා මිනිස්යා තුල තිබුණා දෙවියන් වහන්සේගේ ස්වභාවය. යක්ෂයාට ඕන වුණා මොකක්ද? අන්න ඒ කොටස අයින් කරන්න. මොන කොටසද?
යක්ෂයාට ඕන වුණාද ආදම් ඒවා මරන්න? නැහැ. ඔහුට ඕන උනේ නෑ ඒක කරන්න. ඔහුට කරන්නත් බෑ. හැබැයි ඔහුට එක දෙයක් අවශ්‍ය වුණා. ඒ තමයි දෙවියන් වහන්සේගෙන් ඌ දෙයක් මෙයා තුල තියෙනවානේ. අන්න ඒ කොටස අයින් කරන්න. එතකොට මිනිස්යා මානසිකත්වයට නැත්නම් පාපයට නැත්නම් සාමාන්‍ය තත්වයට වැටෙනවා. මෙන්න මේක තමයි යකාගේ අදත් ප්ලෑන් එක. මේක ආරම්භ වුණේ මේ ප්‍රොජෙක්ට් එක ඒ දන් උයනේ ඉඳලා. ඉතින් බයිබලයේ පුරාවට අපි කියවන විට දෙවියන් වහන්සේ දුන්නු ඒ දිව්‍යමය ස්වභාවය කොපමණ මිනිස්සු අහිමි කරගෙන තිබෙනවද? කොපමණ මිනිස්සු ඒක ආරක්ෂා කරගෙන අවසානයේ දක්වා පැවතිලා තිබෙනවද කියලා මනුස්සයන්ගේ ජීවිතවල සිදුවුණු කාරණාව තමයි බයිබලයේ සඳහන් කරලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ ඔවුන්ව කැඳවලා ඔවුන්ට දුන්නා වූ ඒ දිව්‍යමය භාවය, දෙවියන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ සමානත්වය, ඒ ශුද්ධාත්මයන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේගෙන් ඌ කොටස. ඒක තමයි වටිනාම දේ ඔබේ ජීවිතයේ තියෙන. මේ ශරීරයේ වටිනවා, ඒක දෙවියන් වහන්සේගේ නිර්මාණය. හැබැයි ඊට වඩා වටිනවා ඔබේ ආත්මය. ආමේන්. ශරීර දවසක විනාශ වෙලා යනවා, පොළොවට පස් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ දුන්නේ ආත්මය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒකෙත් හරිම වැදගත්. ඒ ආත්මය වෙතට දෙවියන් වහන්සේ තුලින් ආවා වූ ආලේපය, ඔබේ මනුෂ්‍ය ආත්මය දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආත්මය නැත්නම් දේව ආත්මය තුලින් උන්වහන්සේ ආලේප කරලා තිබෙන්නේ. ආමේන්. දැන් මනුෂ්‍යයාට කොහොමත් ආත්මේ ප්‍රාණී ශරීරය කියලා කොටස් තුනක් තියෙනවනේ. ඒක මනුෂ්‍යයන්ගේ තත්වයනේ. හැබැයි දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් ඔබ තුල දැම්මා. ඒ තමයි උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වය. ඒක ඒදන් වෙන්නේ නැති වුණා. ඒක යක්ෂයා හොරකම් කළා. ඒක ඒ ආදම් තුල තිබුණු ඒ ආධිපත්‍ය, ඒ දිව්‍යමය භාවය ඔහු පරාජය කරලා යක්ෂයාගේ අතට ඒක ගත්තා. ඒ නිසා සාතන් පොළවේ දෙවියා හැටියට නම් කළා. ඔහු යේසුස් වහන්සේට ඇවිල්ලා කියන මුළු පොළොවම මට බාර දී තිබේ කියලා. ඒක හරි. ඔව් උන්වහන්සේට බොරු කියන්න බෑනේ ඇවිල්ලා. මට වඳින්න මුළු පොළොව මගේ යටතේ තියෙන්නේ. පාලනය මගේ යතේ. ඇයි? පාලනය ආදම්ට දුන්නේ. ඒක යක්ෂයා අරගත්තාම ඔහු යේසුස් වහන්සේට ඇවිල්ලා කියනවා ඒ පාලනය දැන් මගේ අතේ තියෙන එක ඇත්ත. ඇයි? ආදම්ට ලැබුණු ඒ දිව්‍යමය භාවය, දිව්‍යමය ආධිපත්‍ය. රයිට්? ඒ පාලන බලය දෙවියන් වහන්සේගෙන් ඌ දෙය සම්පූර්ණම සාතන් අරගත්තා. ඔව් නිකම්ම හිස් කෙනෙක් බවට පත් වුණා. අර හිටපු മന്ത്രിලා වගේ, හිටපු ඇමතිලා වගේ. ඔහුට කිසි වැඩක් කරන්න බෑ. ඔව් නිකම්ම හිස් කෙනෙක්. හැබැයි මේ දේ දැක්ක දෙවියන් වහන්සේ මීට 2021කට කලින් ඇවිත් උන්වහන්සේ කෙලිම ෆයිට් කරලා අන්ධකාරයත් එක්ක සටන් කරලා ඔහුව පරාජය කරලා ඒ දෙවියන් වහන්සේ දුන්නු දේ, මනුෂ්‍යයාට දුන්නු දේ උන්වහන්සේ අරගත්තා. ආමෙන්. ඊට පස්සේ මොකද කළේ? උන්වහන්සේ සභාව ඇති කරලා ඒ සභාවට ඒ ආධිපත්‍ය නැවත දුන්නා. ආමෙන්. මේක ඔබ තේරුම් අරගන්න ඕන දෙයක්. මේක නිකම්ම මේ ඉස්කෝලේ ඔන්ලයින් පාඩමක් නෙමෙයි. හරිද? මේක නිකම්ම මොකක් හරි දේශනාවක් නෙමෙයි. ඔබ තුලට ඒක ඇතුල් කරලා තිබෙනවා. ඒ නිසා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබලා ඉන්න ඔබ තුල, මා තුල ඒ විශේෂත්වය තිබෙනවා. මොකක්ද ඒ විශේෂත්වය? උන්වහන්සේගේ ස්වરૂපය, උන්වහන්සේගේ සමානත්වය අපේ ආත්මය තුල තබලා උන්වහන්සේ අපට සදාතනික ජීවනය දීලා තිබෙන්නේ. ආමේන්. හාලෙලූයා. ඒ නිසා දැන් යක්ෂයා ඔබට සතුරෙක් වෙලා ඉන්නවා. මොකද ආදම් තුලින් නැති කරපු එක දෙවියන් වහන්සේ ඇවිල්ලා අරගෙන, යේසුස් වහන්සේ ඇවිල්ලා අරගෙන දැන් ඔබට දීලා තිබෙන නිසා අර මුල් ඒදන් විනට ආපු සර්පයා, ඒ ආත්ම, ඒ යක්ෂාත්ම අද දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට විරුද්ධව ඉන්නේ. ඒකයි. ඇයි? කිතුණුවා ඉදිරියේ විතරයි යක්ෂයා පරාජිත. ඔබ කිතුණුවෙක් නම් ඔබ ඉදිරියේ යක්ෂයා පරාජිතයි. ආමෙන්. හලෙලූයා. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ නැවත ඔබට ඒ ආධිපත්‍යය දීලා තිබෙනවා. දැන් ඔබ නව මැවිල්ලේ මිනිස්සෙක්. දැන් ඔබ මානසිකව හිතලා අනේ වට තේරෙන්නේ නැහැ මනේ මන්ද අප්පා මේ ප්‍රශ්නයි කරදරයි අනම්මනම් කියලා ඔබට ලෞකික ඇහැ ඔබ ලෞකික ඇහැ තුලින් ඔබ තීරණ අරගත්තට ඔබේ ආත්මික ඇස තුලින් බලන විට ඔබ ජයග්‍රාහක මිනිසෙක්. හැබැයි ලෞකික ඇහෙන් බලනකොට ණය. නේද? ණය, ප්‍රශ්න, ගැටලු, ගේ හදාගන්න විදියක් නැහැ. වාහනයක් ගන්න විදියක් නැහැ. අර කරගන්න විදියක් නැහැ. මේක කරගන්න විදියක් නැහැ. බිස්නස් ටිකක් වැටිලා ප්‍රශ්න, අර ලෝන් එකට දාන්න ඕනේ, ලීසින් එකට සල්ලි දාන්න ඕනේ. ඔබ ලෞකික ඇහැවමයි. ඉතින් මේ ලෞකික ඇහෙන් බලලා ප්‍රශ්නත් එක්ක පැටලිලා ආත්මික තලයේ ඔබගේ ආධිපත්‍ය ඔබ අහිමි කරගන්නට එපා. ඇයි ඔබ මේ ලෝකෙට මුකුත් ගෙනාවේ නැහැ. ඔබ යන විට ඔක්කොම ගෙනියන්න යන්නෙත් නැහැ. ඔබ දුක් විඳලා මහන්සිලා ලීසින් ගෙවලා ගන්න වාහනේ වර්ගන යන්න යන්නෙත් නැහැ.
ඒ නිසා ඔබ ඒව කරගන්න පොළවේ යාඥාවෙන් ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් වැදගත්ම දේ ඔබට දීලා තියෙන ආත්මික ආධිපත්‍ය. ඒක නැති කරගන්න එපා. අද ගොඩක් අය ලෞකික පැත්තට බර වෙලා මුදල් පස්සේ හඹාගෙන ගිහිල්ලා අවසානයේ ආත්මික මේ ජීවනය මේ ආධිපත්‍ය දෙවියන් වහන්සේ දුන්නා වූ නව මැවිල්ලේ මිනිසයාගේ ආධිපත්‍ය දිව්‍යමය භාවය නැති කරගන්නවා. මොකද යක්ෂයාගේ අරමුණ ඒක. ඒ නිසා ඔබගේ ඉලක්කයන් ඔහු වෙනස් කරනවා. දෙවියන් වහන්සේ කෙරේ රඳා පවතින ඔබගේ ඉලක්කය ලෞකික දෙයට මාංශික දෙයට ඔබ ඉලක්කගත කරනවා. මුදල් මත ඔබ ඉලක්කගත කරනවා. සමහරු තීරණ අරගන්නෙම සල්ලිත් එක්ක. ආත්මික ජීවනයේ ගැලවීම ශුද්ධාත්මයන් වහන්සේ දේව වචනය නමස්කාරය සභාව මේ ගැන හිතලා තීරණ ගන්නවා අඩුයි. ඔබ අනාගතය ගැන තීරණ අරගන්න විට ගොඩක් අය අරගන්නේ මුදල් මත පදනම් වෙලා. ඔබ විදේශ රටකට යද්දී ඔබ බලන්නේ හොඳම රට මොකද්ද මට හොඳ පඩියක් හම්බ වෙන්න. ඒක අරාබිය වුණත් ඔබ යනවා. ඒ මුදල් නිසා. හැබැයි ඔබ දෙවියන් වහන්සේ වඳින්න සභාවක් තියනවාද කියලා ඉස්සලම බලන්නේ නැතුව. මුදල් නිසා පිටත් වෙලා එහෙ ගිහිල්ලා පල්ලියක් නැද්ද පාස්ටර් මේ රටේ කියලා අපෙන් අහනවා. ඇයි ඔය රටට යන්න ඉස්සර වෙලා එතන සභාවක් තියනවාද කියලා හොයලා බැලුවේ නැද්ද? නමුත් ඔබගේ ගමන මූලිකවම ඉලක්කගත වුණේ මුදල් මත. ඔබ ඇදහිල්ල විනාශ වෙනවද? ඔබට වචනය අහන්න පුළුවන්ද? নমස්කාර කරන්න පුළුවන්ද? සභාවක් තියනවද? පාලකවරයෙක් ඉන්නවද? ඒව මොකුත් නැහැ. මුදල් මත තීරණ අරගෙන ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ හොයන්න ගන්න. ඇයි මුදල් මූල්‍ය මේ පැත්ත කඩාගෙන වැටේ කියලා දෙවියන් වහන්සේගෙන් අර කෙසෙල් කරන වැටෙන හින්දා අර ජැක් එකක් තියන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේගෙන් ජැක් එකක් ගහ ගන්නවා කෙහෙල්ගෙන පැහැෙන ගන්න. ඉදෙනකම්. ඒකට උන්වහන්සේ කැමති නැහැ. ඒ නිසා ඔබ තේරුම් අරගන්න යක්ෂයාගේ අරමුණ, යක්ෂයාගේ ඉලක්කය ඔබ තුල තිබෙන දිව්‍යමය භාවය නැති කරන එකයි. ආදම් මේ වළඟට ආවේ ඔවුන්ගේ බෙල්ලමිරි කන්න නෙවෙයි. ඔවුන්ගේ බෙල්ලමිරි කළ පැත්තකට දාලා ඒ දඟුවිනේ යකා රජ කරන්න නෙවෙයි. ඔව් දැක්කා දෙවියන් වහන්සේගෙන් ඌ දෙයක් මේ මිනිස්යන් ළඟ තියෙනවා. මොවුන්ව විනාශ කරන්න, මොවුන්ව බිඳවට්ටවන්න හොඳම දේ දෙවියන් වහන්සේගෙන් ඌ දේ අයින් කරන එක බව ඔහු දන්නවා. ඔබව බිඳවට්ටවන්න, ඔබේ ආර්ථිකය කඩලා දාන්න, ඔබට බාධා ඇති කරන්න, ඔබව ලෙඩ කරන්න යක්ෂයා දන්නව හොඳම දේ මොකක්ද? ඔබත් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරන එක කියලා. ඔහු වෙන මොකුත් කරන්න යන්නේ නැහැ. ඔහු කරන්නේ එකම දේ ඉච්චරයි. ඊට පස්සේ ඔහු දන්නවා දේවල් වෙනවා කියලා. ඒ නිසා ඔහුගේ අරමුණ තමයි ඔබේ දිව්‍යමය භාවය අහිමි කිරීම. ඉතින් මේ ගැන ඔබ දැක්මක් ඇතුව නොසිටියොත් දන්නවද ඔබ ඔහුගේ උපක්‍රම වලට වැටෙන්නට යනවා. ඒ නිසා අපි ශුද්ධාත්මන් වහන්සේ අපිව ආලේප කර දවසේ ඉඳලා නැත්නම් ඔබ ගැලවීම ලැබූ දවසේ ඉඳලා ඔබ දෙවියන් වහන්සේ තුළට යේසුස් වහන්සේ වෙත ආපු දවසේ ඉඳලා ඔබ හිතන්න එපා යකා ඔබේ මිතුරෙක් වුණා කියලා නෑ. එදා ඉඳලා තමයි යකා ඔබගේ සතුරෙක් බවට පත් වුනේ. ඇයි ඔහුට අවශ්‍යයි දෙවියන් වහන්සේගෙන් ඌ කොටස ඔබේ ජීවිතේ තිබෙනවා. අන්න ඒක අයින් කරන්න. ඔහු දන්නවා මේ කොටස අයින් කරන විට ඔබ හිස් කෙනෙක් වෙනවා. ඔබ නිෂ්ඵල කෙනෙක් වෙනවා. ඔබ යම් ස්වභාවයකට ආවේ. ඔබේ ජීවිතේ පරිවර්තනයක් ඇති උනේ. ඔබ යම් ආශිර්වාදයක් භුක්ති විඳින්නේ ලෞකිකව හා ආත්මිකව. ඒ වගේම ඔබ සදාකාලික ජීවනයට ඇතුල් වෙන්නට යන්නේ ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය භාවය කියන කොටස ඔබේ ජීවිතේ තිබෙන නිසා. ඒ නිසා සාතාන්ගේ මූලික අරමුණ වන්නේ වෙන කිසිවක් කිරීම නෙවෙයි, ඒ දිව්‍යමය භාවය ඔබෙන් අයින් කරන එක. අනේ ඒකට තමයි ඔබට සටන් එන්නේ, ඒකට තමයි ඔබට පරීක්ෂාවල් එන්නේ, ඒකට යක්ෂයාට දීර්ඝ කාලෙන සැලසුම් තිබෙනවා. මම දැක්ක පහුගිය කාලේ බොහෝ තරුණියන්ගේ ජීවිත, මේ සභාවේ හිටපු බොහෝ තරුණියන්ගේ ජීවිත කසාදේ නැත්නම් විවාහය හරහා දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා දැම්ම යක්ෂයා. හරි සූක්ෂම විදිහට. ගෑනු ළමයිට අවුරුදු 26ක් 27ක් එනකොට ඉතින් ඉන්න බෑනේ දෙමව්පියන්ට අනේ කොහොම හරි මේ දරුවව කසාද බඳලා දෙන්න ඕනේ කියලා ඉස්සලා හොයනවා. ඉතින් අදහන කෙනෙක් හම්බුනේ නැත්නම් මේ කවුරු හරි කමන්නේ නැහැ බඳලා දෙනවා. ඉතින් මේක එපා. සමහර තරුණියන් නම් තීරණ ගන්නවා අනේ පාස්ටර් මට දෙවියන් වහන්සේ අදහන කෙනෙක් හම්බුනේ නැත්නම් මම කවදාවත් බඳින්නේ නැහැ කියලා. ඒක හොඳ තීරණයක් මම හිතන්නේ. ඒ දෙමව්පියෝ කියන්නේ ඒක න හරියන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා ඇයි හොයන්නේ සදාකාලිකත්වයයි. ආමෙන්. ගොඩක් යක්ෂයාගේ අරමුණු විවාහය වගේ දේවල්, තීරණ වගේ දේවල් වලදී වැරදි තැනකට ඔබව ඉලක්කගත කිරීමයි. එතකොට සම්පූර්ණම ලෞකික ඔබ මනස පිරීලා
දිව්‍යමය භාවය ගැන ඔබගේ අරමුණ නැති වෙලා යනවා. ඔය දෙවියන් වහන්සේ කොහොම හරි අදාහ ගන්න බැරිය කියලා. නමුත් අවසානයේ සිදු වෙන්නේ ඔබව උන්වහන්සේ ගාවින් පැත්තකට දාන එකයි. ඒ නිසා සතුරා සම්පූර්ණ විරුද්ධව ඉන්නවා දෙවියන් වහන්සේ බර දුන්නු දිව්‍යමය ස්වභාවය ගැන. ඉතින් මේකේ ප්‍රධාන දෙයක් තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය. ආමෙන්. මම හිතනවා ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබලා තියෙන අය. ආමෙන්. ඒ නිසා සතුරා කෙලින්ම විරුද්ධයි මේ ආලේපයත් එක්ක. මොකද දන්නවද මේ ආලේපය තමයි ඔබව උසස් කරන්නේ. දෙවියන් වහන්සේ ඔබව ආලේප කළ දවසේ ඉඳලා තමයි ඔබේ ජීවිතයේ ජයග්‍රහණ ඔබට පැමිණෙන්නට පටන් අරගත්තේ. මම දුටුවා මම 1995 අප්‍රේල් 21 වෙනිදා දෙවියන් වහන්සේගේ ආලේපයේ බලය මේ ශුද්ධාත්මය ලැබුවා. මම දුටුවා 1995 අප්‍රේල් 21 වෙනිදාත් එක්ක මගේ ජීවිතයේ වාතාවරණය වෙනස් වෙන්නට පටන් අර ගන්නවා. ආමෙන්. ඒ දන්නවද මේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමත් එක්ක උන්වහන්සේ අපට මඟ පෙන්වන්නට පටන් අරගත්තා. අපි ගායනා කළා ඔබ මට මඟ පෙන්වයි ශුද්ධ තුනේ කියලා. ඒක හරියටම හරි. අපේ ජීවිතයේ කාලයන් වාතාවරණයන් පරිවර්තනය කරන්නටයි දෙවියන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආලේපය අපට දීලා තියෙන්නේ. ඉතින් මේ ආත්මයන් වහන්සේත් එක්ක යන ගමන මානසිකත්වයේ බවට පරිවර්තනය කරන්නට යක්ෂයා විවිධ උපක්‍රම අදහන මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ගේනවා. ඒ වගේම ඔබ ආලේපය ලැබූ දා පටන් දන්නවද මිනිස්සුયો යක්ෂයා විසින් ඔබට විරුද්ධව පොළඹවන්න පටන් අර ගන්නවා. ඔබව නාස්ති කරන්න ඔබේ ඇදහිල්ල නාස්ති කරන්න ඔබව ස්වභාවයෙන් අයින් කරන්න දෙවියන් වහන්සේගෙන් අයින් කරන්න ඔවුන් විවිධ දේවල් කතා කරන්න ගන්නවා. මට මතකයි මම ගැලවීම ලැබලා ටික කාලයක් යද්දි මගේ ගෙදරින්ම විරුද්ධත්වය ආවා. ඊට පස්සේ ගෙදර කට්ටිය දෙවියන් වහන්සේ පිළි අරගෙන ඉදිරියට එද්දි ගෙදර පවුලේ තත්වයන් වාතාවරණයන් ආශිර්වාද මට්ටම් වලට පත් වෙද්දි ඥාතීන් විරුද්ධ වෙන්න ගත්තා. ඔවුන් කියන්න ගත්තා අපි එන්නේ නැහැ ඔබේ මගුල් ගෙදරට එන්නෙත් නැහැ ඔබේ මල ගෙදරට එන්නෙත් නැහැ ඔබත් එන්න එපා අපේ මගුලට මල ගෙදරට මොනවත් එන්න එපා කියලා අපේ ඥාති සමූහය ඔක්කොම අපෙන් ඈත් වුණා. ඇයි? දැන් මේක අපේ හදවතට හරි සමීපතම හරි මේ සංවේදී අවස්ථාවක්. ඒතර අපිට දැනෙනවා අපි දූපතක් වුණා වගේ හුදකලා වුණා වගේ. ඇයි? පවුල් වල අය අපි එකට ජීවත් වුණේ. අපේ බාප්පලාද පුංචි අම්මලාද ලොකු අම්මලාද සීයලාද අයියලාද නේද කසින්ස්ලා ඔක්කොම අපි හැමෝම එකට හිටියා. නමුත් මොකද වුනේ? දෙවියන් වහන්සේ පිළිගන්නවත් එක වුන් කනේ ඔයත් එක්ක අපේ සම්බන්ධ නැහැ. අයියේ දැන් ඔයා මේ ආගමක් අල්ලගෙන අපි එන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයන් වල එනකොට යක්ෂයා උත්සාහ කරනවා අනේ මේ දෙවියන් වහන්සේ ඉඳලා මම ඔක්කොම නැති වෙලා යනවා. දෙවියන් වහන්සේ අතහැරලා මම මේ ඥාතිත් එක්ක ඉන්නවයි කියලා. මෙන්න මේ වගේ තීරණ වලට අපි ඇතුල් කරන්න මුල් කාලේ හරි නිකන් අමුතු ප්‍රාථමික උත්සාහයෙන් යක්ෂයා අරගත්තා. නමුත් ඒවට අපි සැලුන්නේ නැහැ. කමක් නැහැ අපි ඔවුන් එක තරහ නැහැ. අපි දෙවියන් වහන්සේගේ පැත්ත බැලුවා. නමුත් කාලය ගත වෙද්දී දැන් සිළු වාතාවරණ වෙනස් වෙලා දැන් ඔවුන් ආයෙ අපිත් එක්ක සමාදානෙන් ඉන්නවා. එහෙනම් මොකද්ද මේ උනේ? අපිට ළඟ අපිට සමීපතම අයව පාවිච්චි කරනවා අප තුල තිබෙන ආලේපේ නැති කරන්න. මේකට පිටින් මිනිස්සු එන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපට දුන්න දිව්‍යමය භාවය අර මුල් අවස්ථාවේ වැළුවා ගැලවීම මහිමි කරන්න. මගුල් ගෙදරට එන්නේ නැහැ, මල ගෙදරට එන්නේ නැහැ කියලා එවමියක් කියද්දි බය හිතෙනවා. විශේෂයෙන් මිනිස්සුන්ට බය හිතෙන්නේ මොකද්ද? මල ගෙදර. මල ගැකුණුත් කොහොමද කරගන්නේ? මල ගැකුණුත් කොහොමද කරගන්නේ? මම හිතනවා මම දන්න විදිහට මම මේ උඩගු කමකට කියනව නෙවෙයි අපි ඒක මම කිව්වොත් වැරදි. අපි අපේ ස්වභාව මලගෙවල් කරලා තියෙන විදිහ ඒවා පොත් ලියන්න පුළුවන්. මම හිතන්නේ මාත් එක්ක ගොඩක් පිරිස් ඉඳලා තියෙනවා අපේ සේවය කරන දරුවෝ තව ඇදිලිවන්ත අපේ සහෝදර සහෝදරියන් මලගයක් කියුසනින් ඇවිල්ලා ඒවට උදව් කරන කට්ටිය ඊටාම අසීරු අමාරු තැන්වල මිනිස්සු වේදනාවට පත් වුණු තැන්වල අපි කරගහලා මලගෙවල් කරලා දීලා තියෙනවා පුදුම විදිහට. මම හිතන්නේ ඒවා මෙතන කියන්න බෑ සමහර දේවල් මේ ලෝකෙටම ඇහෙන හින්දා. හරිද? අපි මිනිසුන්ට වෙනුවෙන් යාළගේ වේදනාවේ කොච්චර උර දීලා තියෙනවද? ඕම් ප්‍රතික්ෂේප ගම්මාන වලින් ප්‍රතික්ෂේප වෙද්දී අපි එතන හිටගත්තා. අපි දෙවියන් වහන්සේ තුල හිටගත්තා. මම කොච්චර හොඳ දේශනාවල් සුද්ධාත්මයන් වහන්සේ තුලින් සිදු කරත් ඔබ කිසිවෙක් මං වෙනුවෙන් රතිඤ්ඤා කරලා දාලා තියෙනවද? නැහැ. හැබැයි මම ඒක මලගෙදරක දේශනා කළේ රතිඤ්ඤා හඬහා පිළිගැනීමට උපරිම පිළිගැනීම හුහඬ මැද්දේ. ඒක මලගෙදරක මට දේශනා කරන්න වුණා. අපි ඒ වගේ මිනිසුන් අතහරියේ නැහැ. දෙවියන් වහන්සේ අපට ශක්තිය දුන්නේ තැන්වල ඉන්න.
මං හිතා මගේ වාහනේත් ගිනි ගනී කියලා. මොකද වාහනේ යටට දැම්ම රතිඤ්ඤා. ඒ වගේ පීඩා මැද්දේ අපි මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙලා වැඩ කරලා තියෙනවා. හේතුව ඔවුන්ගේ ආත්මිකත්වයේ දෙවියන් වහන්සේත් එක්ක ඉස්සරහට යන්න. ආමේන්. සමහර එහෙම අපි ඉදිරිපත් වෙලා මිනිස්සු වෙනුවෙන් කරපු අවස්ථාවන් සමහර අයව අමතක කරලා දාලා ඔවුන් අපට අද විරුද්ධවාදීව කතා කරගෙනත් ඉන්නවා. ඒක ස්වාමීන් වහන්සේ විනිශ්චය කරනසේක්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ යක්ෂයා බොහෝ සංවේදී තැන් පාවිච්චි කරලා මේ ස්වාමින් වහන්සේ දුන්නා වූ ආලේපය, දෙවියන් වහන්සේ දුන්නා වූ ආත්මික ජීවිතය විනාශ කරන්න, නැති කරලා දාන්න උත්සාහයක යෙදෙනවා. හැබැයි මම කියනවා ඒවා හරි බොළඳ උත්සාහයන් කියලා. මොකද අපි දන්නවා දෙවියන් වහන්සේත් එක්ක හොඳ ගමනක් අපිට තියෙනවා කියලා. ආමේන්. අපි දැන් එලිදරව්වක් ඇතුවයි ජීවත් වන්නේ. ආමේන්. හාලෙලූයා. නමුත් ඔබ දන්නවද? දැන් මේ නොහැදිලි කාර්යයන් තුලින් අපිට මුල් අවස්ථාවල් වල ආවේ. දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති, නමුත් අපේ ඥාති, ළඟම ඥාති, අපේ යාළුවෝ, ඒගොල්ලන්ගෙන් අපිට මේ පරීක්ෂාවල් ආවා. නමුත් අපි ඒ තැන්වල ශක්තිමත්ව හිටියා. දෙවියන් වහන්සේ අපිට මාර ශක්තියක් දුන්නා ඒ අභියෝග ජය ගන්න. නමුත් එතනින් ඉස්සරහට එනකොට ඔබ හිතනවාද යකා වීසා එකක් අරගෙන වෙන රටකට ගියා කියලා? නෑ. ඒ ආත්ම අදටත් උත්සාහයක යෙදෙනවා අපේ සමීපතම යන්ගෙන් අපට බාධාවල් ගේන්න. ඇයි යක්ෂයාට කැමති නැහැ ඔබ මා තුළ තිබෙන ආලේපයට? මොකද මේ ආලේපය ඔබ මාව පාවිච්චි කරලා බලවත් දේවල් කරන්නට යනවා. බලවත් දේවල් කරලා තිබෙනවා. ඒ නිසා ඔව් ආලේපයට වෛර කරනවා. ඔව් කොහොම හරි උත්සාහ කරන්නේ, බොහෝ උත්සාහයන් වල යෙදෙන්නේ මේ සේවාවන් විනාශ කරන්න, මේ ආලේපයන් නැති කරන්න. ඒ නිසා ඔහු පාවිච්චි කරනවා අපේ සමීපතමයන්ව. අපේ ළඟින් ඉන්න මිනිස්සුන් අපට විරුද්ධව නැගිටවනවා. අපේ ළඟින් ඉන්න මිනිස්සුන්ගේ මුඛයන් අපට විරුද්ධව ප්‍රකාශන කරන්න පටන් අර ගන්නවා. හේතුව යක්ෂයා ආලේපයට විරුද්ධයි. ඕට විනාශ කරන්නට ඕනේ දෙවියන් වහන්සේගේ සැලසුම ඉෂ්ට වෙන ගැජට් එක. මොකක්ද ඒ ගැජට් එක? ඒක තමයි ආලේපය. ආමේන්. ඕට ඕනේ එන්ජිම නැති වාහනයක් කරන්න ඔබ. සමහර ගෑරේජ් වල ලස්සන වාහන තියෙන ළඟට ගිහිල්ලා බලපුවාම බොනට් එක අරපුවාම මොකුත් නැහැ ඒකේ. ඒ එන්ජිම නැහැ. අර එක දවසක් පොලිස් බැරියර් එකක වාහනයක් නැවැත්තුවලු. නේද? ගිහිල්ලා කිව්වලු මේ ඩ්‍රයිවර්ට එයි අරිනවා ඩිකිය කියලා. ඉතින් මිනිහා දුවගෙන ගිහලා ඩිකිය හරියලු. හරිද? එන්ජිමක් හොරකම් කරන් යනව නේද කියලා ඇහවලු. මොකද ඩිකියේ තියෙන එන්ජිමක්. මොකද අර Volkswagen වාහනවල එන්ජිම තියෙන ඩිකියේ. මේක තේරෙන අයට තේරෙනවා. යක්ෂයා උත්සාහ කරනවා ඔබ එන්ජිම නැති වාහනයක් කරන්න. දන්නවද එන්ජිම නැත්තම් ඒකට ගමනක් නැහැ. ඒ නිසා මේකේ වටිනාම ගැජට් එක තමයි එන්ජින් එක. දොරක් නැත්තත්, බොනට් එක නැත්තත්, ඩිකිය නැත්තත් වාහනේ යන්න පුළුවන්. හැබැයි එන්ජිම නැතුව යන්න බෑ. ඉතින් මේ වැදගත්ම යුනිට් එක මේක, ගැජට් එක මේක. අනේ වගේ දෙවියන් වහන්සේ ඔබව ඉදිරියට ගෙනියන වැදගත්ම ස්ථානය තමයි උන්වහන්සේ ඔබ තුල තබලා තිබෙන ආලේපය. කියන්නේ මම ආලේපලත් මිනිසෙක්. ආමෙන්. එහෙමනම් ඔබ ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඔව් යක්ෂයා විරුද්ධයි. ඔබව දෙවියන් වහන්සේ ආලේප කරලා තියනවාට. ඔබ ඉදිරියට යනවට ඔහු හරිම ඊර්ෂ්‍යයි. ඒ නිසා ඔහුට ඕනේ විවිධ හේතු, විවිධ කාරණා තුලින් ඔබ විනාශ කරන්න. මම ඔබට එක උදාහරණ කීපයක් ඔස්සේ මේක පැහැදිලි කරන්නට යනවා. ළඟම හිටපු අය මොන විදිහට විරුද්ධවාදීන් වෙලා නැගිටින්නේ කියලා අපි බයිබලානුකූලව බලමුද? අපි දන්නවා දාවිද්. මම කැමති දාවිද්ගේ චරිතයෙන් ටිකක් ඔබ සමග කතා කරලා තවත් චරිතයක් ගැන කතා කරන්න. ඔව් යෙස්සගේ පවුලේ බාලම දරුවා. ඔහුගෙන් කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුටත් කිසිවෙකුගෙන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තාත්තාගේ බැටළුවෝ ටික බලාගෙන මේ ළමයා හරි ලස්සනට ජීවත් වුණා. තව වැඩිමහල් සහෝදරයෝ 7 දෙනෙක් හිටියා මොහුට. මොහු 8 වෙනියා. ඉතින් ඒගොල්ලොත් වැඩ කරමින් හිටියා. හොඳ රූප සම්පන්නව හැදිදරි තරුණයන් යෙස්සට හිටියා. මේ අතර දාවිද් කියන්නේ පොඩි කොල්ලෙක්. ඔව් තාත්තවට විශේෂ බැටළුවෝ ටිකක් දීලා හිටියා. බැටළුවෝ කියපුවාම අපි දන්නේ ඔක්කොම බැටළුවෝ එකයි කියලානේ. එහෙම නැහැ. දැන්
හරක් ගැන දන්නේ නැති කට්ටිය හරක් කියනකොට දන්නේ ඔක්කොම හරක් එකයි කියලා. නමුත් කිරි හරක් වගේ ඒවා කරන කට්ටිය තමයි දන්නේ මේ ජර්සි ෆ්‍රීසියන් ඒ වගේම මට දන්නේ මං එච්චරයි දන්නේ. හරිද? මේ එක එක වර්ගවල හරක් ඉන්නවයි කියලා. නේද? ඒ වගේ බැටළුව කියපුවාම අපි දන්නේ ওই බැටළුව කියන එක විතරයි. හැබැයි ඔබ දන්නවද බැටළුවන්ගේ වර්ග තියෙනවා? ඒ ඔය රාජකීය කට්ටිය, ඒ කියන්නේ රජවරු ළඟ වගේ ඉන්න බැටළුවෝ, ඒගොල්ලන්ට වෙනම නමක්, ඒගොල්ලෝ හරි මිල අධිකයි. මිල අධිකයි. දැන් මාළු කියපුවාම ඔක්කොම මාළු නෙවෙයිනේ. මාළු වර්ග කීයක් තියෙනවද? ඔබ මාළු ටිකක් වෙළඳ පොළට යද්දි ගන්න නේද? කොච්චර මාළු වර්ග තියෙනවද? ඒ වගේ බැටළුව කියපුවාම බැටළුව වර්ග ගොඩක් තියෙනවා. දාවිත්ට හම්බෙලා තිබුණේ තාත්තගෙන් සුවිශේෂී බැටළුව ටිකක්. ඒගොල්ලෝ හරියට වටිනවා. වටිනා බැටළුවෝ. දැන් ওই බල්ලෝ කියපුවාමත් එකෙක් නෙවෙයි ඉන්නේ නේද? මම මේ ළඟදී ඇහුවා අපේ එක සහෝදරයෙක්, මම මේ බල්ලා කීයද ගෙනාවේ? මේක අයියේ මේ 95000යි කියලා කිව්වා. ඈ ලක්ෂයට 5000යි දාඩු කියලා. ඔව් ලක්ෂයක් වෙනවා මේ 5000ක් අඩු කරලා 95කට දුන්නා කිව්වා. ලස්සන බලු පැටියෙක් ගෙනල්ලා. ඒ වගේ අර ටිකක් ඒ ධනවත් අය ගාව හිටපු බැටළුවෝ ඔවුන් හරි වටිනවා. ඉතින් මේ දාවිත්ට යෙස්සේ ටිකක් ධනවත් කෙනෙක්. ඉතින් ඔහු ළඟ හිටපු හොඳම බැටළුවෝ ටික බාර දීලා තිබ්බේ දාවිත්ට. මොකද ඔහු නියමයට බලාගත්තා. ඉතින් මේ දාවිත්ට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දාවිත්ට කිසි ගැටලුවක් තිබුණෙත් නැහැ. ඔහු පාඩුවේ හිටියා. හැබැයි මේ දාවිත්ගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේට අරමුණක් තිබුණා. දෙවියන් වහන්සේට සැලස්මක් තිබුණා. මේ සැලස්මත් එක්ක දෙවියන් වහන්සේ ඔහු දිහා බලාගෙන හිටියා. හැබැයි දාවිත් දෙවියන් වහන්සේ දිහා බලන්න, ඒ කියන්නේ මේ සැලස්මත් එක්ක ඔහු හිතන්න දන්නේ නැහැ. ඔහු සාමාන්‍යයෙන් ඔහුගේ වීණාව වාදනය කරගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරගෙන හිටියා. හොඳ සමාදානයක් තිබුණා. හොඳ ප්‍රීතියක් තිබුණා. තාත්තා ඉදිරියේ අවංකව වැඩ ටික කරගෙන හිටියා. ඉතින් ඔහුගේ ජීවිතයේ සතුටින් ප්‍රීතියෙන් ඔහුගේ තරුණ කාලේ අපි කතාවට කිව්වොත් ෆුල් ජොලිය හිටියා. හැබැයි දවසක් ආවා දෙවියන් වහන්සේගේ අරමුණට මේ මිනිස්සයා කැඳෙව්වා වූ දවසක්. ඔබ දන්නවා මේ කතාව මම ඔක්කොම කියන්නේ නැහැ. මම කඩින් කඩ තැන් තැන් වලින් කියන්නම්. ඒ එක කාලයක සාවුල් රජතුමා, ඊශ්‍රායල් වල හිටියා වූ රජ, පළවෙනි රජ සවුල්, මොහු දෙවියන් වහන්සේට විරුද්ධවාදීව වැඩ කරන්න පටන් අරගත්තා. ඒ වෙලාවේ උන්වහන්සේ పూర్වේ නියමයක් අනුව තෝරගත්තු දාවිද් දිහා බැලුවා. දාවිද් දිහා බලලා උන්වහන්සේ තීරණයක් ගන්නවා දාවිද්ගේ කාලේ හරි දැන් එළියට ගන්න ඕනේ කියලා. పూర్වේ පටන් තිබුණු නියමයක් මේ මිනිස්යාගේ ජීවිතේ ඉෂ්ට කරන්නට දෙවියන් වහන්සේ සාමුවෙල් කියන පූජකයාට කතා කරලා කියනවා, සාවුල් රජකම් කිරීමෙන් මම එපා කළා. මේ මිනිස්යා දැන් මට විරුද්ධව ගොඩක් වැඩ කරනවා. ඒ නිසා මම සාවුල් එපා කළා. ඔබ යන්නේ යෙස්සේගේ ගෙදරට. ඔහුගේ ගෙදර පුත්‍රයන් අතරින් කෙනෙක්ව රජකමට, ඊශ්‍රායල් රජකමට ආලේප කරන්න කියලා. සාමුවෙල් දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙලා යෙස්සේගේ ගෙදරට යනවා. හැදි දැඩි පුත්තු 7 දෙනෙක් ඉන්නවා ඔහුගේ ගෙදර. ඉතින් පළවෙනි හොඳ රූප සම්පන්න අඩි 6ක් විතර උස හොඳ කඩවසම් තරුණයෙක් දැක්ක මේ සාමුවෙල්. ඉතින් තෙල් කුලාව අරගෙන උඩ පැනගෙන ගියා ආලේප කරන්න කියලා. මෙන්න රජා කියලා. දෙවියන් වහන්සේ ඕ නතර කරන්න. මෙයා නෙමෙයි. සාමුවෙල් බැලුවා එහෙනම් ඔයා යන්න ඊගාව එක්කෙනා එන්න කියලා. දෙවියන් වහන්සේ එයත් නෙවෙයි. ඊට පස්සේ දෙවෙනිය තුන්වෙනිය යද්දි දෙවියන් වහන්සේ සාමුවෙල්ට සද්දයක් දානවා. මේ සාමුවෙල්, ඔයා මිනිස්සුව බලනවා වගේ බලනවා. මම මිනිස්සුන්ගේ හිත බලනවා. මේ මිනිස්සුන්ගේ ඇඟපත ලොකුවට තිබුණාට මොවුන්ගේ හිත හොඳ නැහැ. ඒ නිසා කවුරුත් ආලේප කරන්න එපයි කියලා කිව්වා. 7 වෙනිය ගාවට ගියා. 7 වෙනියක් දෙවියන් වහන්සේ එපා කිව්වා. ඊට පස්සේ තමයි මේ සාමුවෙල්ට තේරෙන්නේ යේසුගෙන් අහන තවත් දරුවෝ ඉන්නවා. ඔය කෙනෙක් ඉන්නවා. එයා අර එච්චර පවුලේ වැඩවලට එච්චර ගණන් ගත්තේ නැහැ මේ පොඩි එකානේ කියලා. එයා බැටළුව ටික බලන් ඉන්නවා කියලා කිව්වා. ඉතින් දාවිත් ඒ වෙලාවේ බැටළුවොත් එක්ක හිටි තාත්තගේ වටිනා බැටළුව ටික බලාගෙන. ඒ වෙලාවේ ඔහුට පණිවිඩයක් එනවා, සේවකයෙක් එනවා, ඔයා ඉක්මනට යන්න ගෙදර පූජාවට, ඔයා නැතුව බැහැලු ඉක්මනට එතෙන්ට යන්න කියලා. සේවකයා බැටළුව ටික බලා ගන්න එයාට බාර දීලා දාවිත් දුවනවා ගෙදරට. අනේ වෙලාවේ දෙවියන් වහන්සේ කියන මෙන්න මිනිසයා ආලේප කරපන් කියලා. ඔහු ආලේප කරනවා. ආලේපේ ලබනවා. ඊට පස්සේ ඔහු කිව්වේ නෑ අම්මලා තාත්තලාට මේ ඔක්කොමලා දැන් දන ගහලා මට වඳිනවා හරියද මම රජතුමා කියලා. ඔහු තුල කොච්චර යටහත්කමක් තිබ්බද? ඔහු නැවත දුවගෙන ගියා බැටළුව ගාවට. සේවකයා ඇහුවා බැටළුව ටික බලාගෙන හිටියා. හැබැයි බැටළුව බලාගෙන හිටියට ඔහු තුලට අර ගැජට් එක මම මේ කිව්වට ස්වාමීන් වහන්සේ මට කමාව දෙයි, මම ඔබට පැහැදිලි කරන්නයි මේක කියන්නේ. හරිද? අර ආලේපය මොහු තුල වැඩ කරන්න ගත්තා. ආමේන්. දන්නවද දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුලට ඇතුල් වුණාම
ඒ ආත්මයන්න් වහන්සේ ඔබව නිකන් තියන්නේ නැහැ. ආමෙන්. ඒ ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පියාණන් වහන්සේගේ සැලැස්ම ඔබ ඇතුලේ ලෑස්ති කරනවා. අවශ්‍ය කරන මානසික තත්ත්වය, අවශ්‍ය කරන ඉගැන්වීම, අවශ්‍ය කරන ඉලිදරව්ව, අවශ්‍ය කරන මඟ පෙන්වීම ඒ මොහොතේ ආත්මයන් වහන්සේ දෙමින් ඔබව විශාල සැලැස්මක් කරා ගෙන යන්න ලෑස්ති කරනවා. දැන් ආලේප ලැබූ දාවිත් බැටළුව බලනවා. හැබැයි බැටළුව බලන එක නොවේ, ඊට වඩා විශාල කාර්යයක් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඔහුව වෙන් කරලා තියෙනවා. කාලය ගත වුණා. රටට යුද්ධයක් ආවා. සියලුම තරුණයෝ යුද්ධයට යන්න වුණා. දාවිදත් අයියලා ඔක්කොම ටික යුද්ධයට ගියා. මේ පොඩි ළමයා ගෙදර හිටියා. පිලස්තීවරුන් එක්ක ඔබ දන්නවා මේ යුද්ධය. ඊට පස්සේ මේ යුද්ධයේ අවස්ථාවේ පිලස්තීන නායකයෙක් නැගිටලා කිව්වා අපි ඔක්කොමලා ගහ ගන්න ඕනේ. අපේ එක මිනිස්සෙක් කෙනා ඕගොල්ලන්ට ඉස්සරහට ඕගොල්ලන්ගේ එක මිනිස්සෙක් එවන්න. ඒ දෙන්නගෙන් කවුරු හරි පෙරදුනොත් ඒ පෙරදුණු කට්ටිය අනිත් අයට යටත් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නවා පිලස්තී අයගෙන් ආවේ කවුද? විශාල යෝධයෙක්. ගොලියාත් කියන එක යෝධයා. ඉතින් ඔහු කෑග ගහ ඉන්නවා ඊශ්‍රායල් දෙවියන් වහන්සේට ඊශ්‍රායල් සෙනගට ඔක්කොටම බයිනවා. කවුරුත් හිටියේ නෑ මේ යෝධයත් එක්ක ෆයිට් කරන්න. ඔක්කොමලා රජතුමා ඇතුළු ඔක්කොමලා බය වෙන්න ගත්තා. ඉතින් ඒ වෙලාවේ තමයි යෙසේ අර යුද පෙරමුණේ ඉන්න තමන්ගේ සහෝදරයන්ට කන්න බොන්න කියලා කෑම ටිකක් මේ දාවිත් කියන පොඩි ළමයා අතේ යවන්න. ඉතින් අර ඔබට තේරෙනවනේ දැන් මේ දාවිත් මොන තැනකද හිටියේ ගෙදර කියලා. බැටළුව ටික බලා ගන්නවා. තාත්තා කියනකොට කඩේ බලයන් කියලා යනවා. අයියලාට කෑම ගෙනියන්න කියනකොට ඒ ටික අරන් යනවා. අන්න එහෙම හිටියේ. හොඳ සතුටින් හිටිය මිනිහා වැඩපොළ කරගෙන. දැන් ඔහු තුල ආලේපයක් තියෙනවා. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා. හැබැයි ටික දවසයි ගියේ මේ යුද්ධ අවස්ථාවේ මෙයා යනවා කෑම අරගෙන අයියලාට ඒ වෙලාවේ මෙයාට ඇහෙනවා. අර ආචාර්යමච්චේදිත පිලස්තියෙක් යෝධයෙක් ඉඳගෙන ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේට බයිනවා. ඔන්න ඉන්න බෑ. අර මං කීවේ වෛරස් එකක් දෙනවා ඇතුළට ප්‍රතිදේහ නිෂ්පාදනය කරන්න ලොකු වෛරස් එකකට විරුද්ධව. හරිද? දැන් කල්ලින් ඇතුව ආලේප කරා. දැන් දෙවියන් වහන්සේට විරුද්ධව බයිනකොට ආලේපය වැඩ කරනවා. ඉන්න බෑ දැන්. දැන් ආත්මික බලයේ ශක්තිය ඔක්කොම ඇතුලේ නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය වෙනකොට කට ඇරෙනවා. නිකන් ඉන්න බෑ කෑ ගහනවා. මොකද්ද මේ පිලස්තිය අචර්මච්ඡේදිතය මගේ දෙවියන් වහන්සේට බයින්න මට අවස්ථාව දුන්නා නම් එක ෂොට් එකෙන් බිම දානවා. මාව මගේ බැටළුව කන්න වලස්සුවාව කොටියාව මං ඔක්කොම උන් ඉරලා දැම්මා. හේතුව දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා මම කෑ ගහන්න ගද්දි අයියලා කිව්වා මේ පඬිතයා වෙන්නේ නැතුව කට වහගෙන හිටපන් කියලා. ඊට පස්සේ මිනිහා රොටි ටික දීලා වෙන පැත්තකට ගිහලා ආයෙත් ඒකම කියන්න ගත්තා. ඇයි දෙවියන් වහන්සේට සද්ද දානවා මෙයාට අහගෙන ඉන්න බෑ. අහගෙන ඉන්නම බෑ. ඊට පස්සේ කොහොම හරි මේ පණිවිඩය රජතුමා ගාවට යනවා. ඉතින් රජතුමා කැන්දනවා දාවිත්ව අහනවා මේ තමුන්ට පුළුවන් දාර පිලස්තියව පරාජය කරන්න. මෙයා කියනවා ඔව් පුළුවන්. මේ යුද්ධ දක්ෂයෝ විශාල සද්දන්ත කට්ටිය ඔක්කොම වෙවුලද්දි මේ පොඩි කොල්ලා කියන මට පුළුවන්. දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. දැන් මොකද මේ වෙන්නේ? මෙයා තුල තියෙන දිව්‍යමය ආලේපය මෙයාට ශක්තිය දෙනවා, මෙයාට බලය දෙනවා, මෙයාට කතා කරන්න නිර්භීතකම දෙනවා. ඒ ආත්මයන් වහන්සේ මෙයා තුල ඉඳලා. තනද ඔබ තුල ආත්මයන් වහන්සේ ඉද්දි තමයි ඔබට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් ශක්තිය පැමිණෙන්නේ. නැත්නම් ඔබ අභියෝගය ඉස්සරහා බය වෙනවා. මිනිස්සු හරි බයයි. ජීවිතේ ප්‍රශ්න එද්දී, ගැටලු එද්දී. හැබැයි මම ඔබට කියන්න උත්සාහ කරන්නේ සමාදානයෙන් හිටපු මේ දාවිත්ට මොකද උනේ කියන්නයි. දැන් ඔහු යනවා රජතුමාගේ ආඥාව පරිදි හරි දාවිත් යමු එහෙනම් අපි කියලා යවනවා ඉස්සරහට. අපි දන්නවා දාවිත් මේ සටන බිමට බහැලා ඔහු අතේ තිබුණු ගල් පටියෙන් ගලක් විසි කරලා මේ මල්ලවයා තමයි යෝධයා බිම දාලා ඔහුගේ බෙල්ල කපලා දානවා. මෙන්න මේ යුද ජයග්‍රහණයත් එක්ක මේ දෙවියන් වහන්සේම ඔහුව පාවිච්චි කරලා කරපු පළවෙනි ජයග්‍රහණයත් එක්ක යක්ෂයා බැලුවා මේක හරියන්නේ නැහැ. මේ ආලේපේ නැති කරන්න ඕනේ කියලා. දන්නවද එදා ඉඳලා දාවිත් විරුද්ධ යුද්ධේ පටන් ගන්න ගත්තා. කවුද ඔහුට විරුද්ධ වුනේ? පිලස්තීවරුද? නැහැ. කවුද ඔහුට විරුද්ධ වුනේ? ඔහුගේ ළඟ හිටියා වූ රජතුමා. ඔබට පැහැදිලිද දැන් මේක? පිලස්තීවරු නැවත ආවොත් යක්ෂයා දන්නා මොහු තුල තියෙන ආලේපේ තුලින් ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැහැයි කියලා. නමුත් හරි සංවේදී ළඟ ඉන්න කෙනෙක් තුලින් එන ප්‍රශ්නය
අපි කියවුවොත් පළවෙනි සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා ඔබ ලියා ගන්න. මේක කියන්න එපා මේ වචනේ. අපි ඉස්සරහට ගිහිලා ඉන්නේ. දාවිත් ආලේපය ලබන අවස්ථාවයි අපි එතනදී දැනගන්නේ. ඊට පස්සේ 1 සාමුවෙල් 18 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 වගන්තිය අපි කියවමු. එතන අපි දකිනවා මේ ආලේපය ඔහු තුලින් ක්‍රියාත්මක වීම කරන කොටගෙන විශාල යුද ජයග්‍රහණයක්ම ඔහු තමන්ගේ දේශයට ගේනවා. ඒ නිසා මේ රටේ මිනිස්සු දාවිත් ගැන උසස් ලෙස කතා කරන්න පටන් අරගත්තා. අපි බලමුද පළවෙනි සාමුවෙල් 18 6 සහ 7 මුළු ඊශ්‍රායලයේ මුළුල්ලේ දාවිත් ගැන ලොකු ප්‍රශංසාවක් ගෞරවයක් ඇති වෙන්න ගත්තා. රජතුමාට වඩා මිනිස්සු පැසසුමක් දෙන්න ගත්තා දාවිත් ගැන. තවද දාවිත් පිලිස්තියා මරා හැරියන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඊශ්‍රායල් නුවරවලින් නික්ම ගායනා කරමින්ද, ඒ කියන්නේ මුළු ඊශ්‍රායල් වල ඉන්න මිනිස්සු ආව දාවිත් ඉස්සරහට නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජුරුවන්ගේ පෙරමගට ආවෝය. කාන්තාවෝ නටනටා එකිනෙකාට ගී කියමින් සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරී යයි කීවෝය. අන්න බලන්න දැන් මේ ආලේපේ මහුව ඔසවනවා. මේ ආලේපේ මහුව උසස් කරනවා. ඔව් ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඒක ප්‍රසිද්ධ වෙන විට මිනිස්සු ගරු කරලා කතා කරන්න ගත්තා. වාව් දාවිත් නම් නියමයි සුපිරි. මෙයා නියමට වැඩේ සිදු කළා. ලොකු ජයග්‍රහණයක් රටට ගෙනාවා. නියම දාවිත් කියලා දාවිත්ට දසදහස් ගණනින් ප්‍රශංසා වේවා සාවුල්ට දහස් ගණනින් කියලා කිව්වා. දැන් මේක ඇහුණා රජතුමාට. රජතුමා බැලුවා එහෙමද? ඔයාටද ප්‍රශංසාව? අපි මම මෙච්චර මේ රජතුමා නේද? මම මේ රාජ්‍යයේ ලොක්කා නේද? මටවත් එහෙම ප්‍රශංසාවක් නැහැ. මේ පොඩි එකාට මෙච්චර ප්‍රශංසාවක් ඇති වුණාද? මේ රටේ මාර පිළිගැනීමක් මේ මිනිහට ඇති වුණාද? මේකට ඉඩ දෙන්න බෑ කියලා ඔහුගේ ඇතුලේ තනද යක්ෂ ආත්මය වැඩ කරන්න අරගත්තා. මොකද යක්ෂයාට අවශ්‍ය වුණේ දාවිත් තුල තිබුණු ආලේපේ විනාශ කරන්න, මේ ආලේපලත් මනුෂ්‍යව මරලා දාන්න. යක්ෂයා දන්නවා ඒ ආලේපලත් මනුෂ්‍යයන් මරලා දැම්මොත් ඒ ඊශ්‍රායලට ජයග්‍රහණයක් නැහැ කියලා. දන්නවද දෙවියන් වහන්සේ ඔබ යම් සේවයකට ආලේප කරලා තියනවද? දන්නවද ඒ සේවය තුලින් තමයි යක්ෂයා පරාජය වෙන්නේ. නමුත් යක්ෂයාගේ අරමුණ මොකද්ද? ඔබගේ ආලේපේ නැති කරලා ඔබගේ සේවය නැති කරන එක. ඔබ සභාවේ විවිධ සේවාවන් කරන්න පුළුවන්. මේ දේශනා කිරීමේ ඉඳලා, නමස්කාර කිරීමේ සේවයේ ඉඳලා, සබත් පාසල් සේවය වගේම, තරුණ සේවය වගේම විසිටින් ගිහිල්ලා කට්ටිය ධෛර්යමත් කරන්න පුළුවන්. ඔබ සෛල නායකයෙක් වශයෙන් ඔබේ කණ්ඩායම ධෛර්යමත් කරන්න පුළුවන්. ඔබ සුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් වගේ ඔබ තව අයට සුභාරංචිය දෙමින් ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උදෙසා කුමන ආකාර සේවයක් කරනවද? ඒ දෙවියන් වහන්සේගේ ආලේපය ඔබව පාවිච්චි කරන ආකාරයයි. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? නමුත් යක්ෂයාගේ අභිප්‍රාය මොකක්ද? ඔබ ඔහුට අභියෝගයක් හින්දා ඔබ කරන සේවය කුමන හෝ විදිහකට ඔය ඔබගේ මනස වටවනවා. එහෙම නැත්නම් ඔබට වෙන පාප පරීක්ෂාවක් ගේනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ හිත කඩලා නිකන් අර එපා වීම කලකිරීම ඇති කරනවා වෙන්න පුළුවන්. මේක ඔබේ පවුලේ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. ඔබ ආශ්‍රය කරන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. ඔබ සේවය කරන ඔබේ සේවය ලබන කෙනෙක්ගෙන් හෝ වෙන්න පුළුවන්. ඔබට කලකිරවන දේවල් සිදු කරන එකයි යකාගේ අරමුණ. එවිට ඔබ මොකද කරන්නේ? ඔබ සේවය තුල අධෛර්ය වෙනවා. දැන් මට එවැනි අවස්ථාවල් ආපු නැති කෙනෙක් නෙමෙයි. මට එවැනි අවස්ථාවල් ඇවිල්ලා තියෙනවා. මං කියලාත් ඇති ඔබ සමග. අධෛර්ය වීම එනවා. ඒවා එන්න හේතුව සාතන් පාවිච්චි කරනවා අප ළඟින්ම ඉන්න මිනිස්සු අපට විරුද්ධව. මේක තමයි භයානකම දේ. ඒතර අපි තේරුම් අරගන්න අවශ්‍යයි මේ යක්ෂයාගේ උපක්‍රමයක්. මොකද ඔහුට ඕනේ ඔබ තුල තිබෙන ආලේපේ විනාශ කරන්න. ඔබ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඒ ගැඹුරු සම්බන්ධතාවයේ ජොලිතකම නැති කරපු ගමන් ඔබේ ආලේපේ බ්ලොක් වෙනවා. දැන් මම දෙවියන් වහන්සේ මාව ආලේප කරලා තියෙනවා. දේවල් කරන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්න. දැන් මම සුව මිහවල් පවත්වනවා. දැන් මට ඒක ඔටෝමැටිකලි වෙනවා. දැන් සෙනසුරාදා ආයෙ සෙනග වැඩි. දැන් ගියේ සෙනසුරාදා වඩා ඊයේ සෙනග වැඩි. හරිද? යක්ෂයෝ දුර වෙලා තියෙනවා. දැන් අලුත් අය ගොඩක් එනවා. ඒගොල්ලෝ සුවේ ලැබලා තියෙනවා. දැන් ඔටෝමැටිකලි දැන් ආයෙ සුව මෙහක් වගේ වීගන් වගේ එනවා නිකන්. තවම නැහැ.
වෙන්න ළඟයි. මේ කියන්නේ අර සේවයට උදව් කරපු කට්ටියට පොඩි මේ පෙර දැනුම් දීමක් හැටියට. ඔබ ලෑස්ති වෙන්න වෙයි ආපහු සුවමේට. හරිද? ඒ ආලේපයේ තියෙනකොට ඒක නිකන් ඉන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. හාලෙලූයා. මිනිස්සු නිදහස ලබනවා. හාස්කම් සිදු වෙනවා. දැන් එතකොට දැන් මට ප්‍රශ්නයක් ආවා කියලා හිතන්න. දැන් මේක මම ඔබට තේරුම් කරලා දෙන්න පිණිස මේක කියන්නේ. දැන් දෙවියන් වහන්සේ මාව ආලේප කරලා තියෙනවා. ඉතින් මම උනන්දුවෙන් වැඩේ කරගෙන යනවා. එතකොට මාත් මිනිස්සෙක්නේ. එතකොට මගේ මනසට ප්‍රශ්නයක් එනවා. යම් ගැටලුවක් එනවා. එතකොට මම මේක අභිබවා යන්න උත්සාහයක් දරන්නේ නැතුව මම මේ ප්‍රශ්නේ ඉදිරි දීලා අයියෝ මේවත් එක මට බෑ මට දැන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ. මම දැන් ඔක්කොම නතර කරනවා කියලා මම අධෛර්යය වුණොත් මා තුල තිබෙන ආලේපයට වැඩ කරන්න විදිහක් නැහැ. මොකද පොළවේ ආධිපත්‍යයේ තියෙන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ වැඩ කරන්නේ මනුෂ්‍යයා ඊට දුන්නොත්. කී දෙනෙක් ඒකට ආමෙන් කියන්න යනවද? ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද ඒක? ඔබ ඊට දුන්න නිසා තමයි ඔබ ගැලවීම ලැබුවේ. දැන් එහෙම නැත්නම් උන්වහන්සේ මේ වෙද්දී ඔක්කොම මිනිස්සු ගැලවීමට ගෙනල්ලා ඉවරයි. හැබැයි මනුෂ්‍යයා ඉඩ දෙන්නට ඕන ඔහු ගැලවීම ලබන්න. නැත්නම් ඔහු ගැලවෙන්න බෑ. ඒකට අවශ්‍ය වටපිටාව හැදෙයි. හැබැයි ඔබ ඉඩ දුන්නොත් ඔබ ගැලවෙන්නේ. ඔබ විශ්වාස කළොත් මහිමය දකින්නේ. ඒ නිසා මාව ආලේප කරාට මම ඉඩ නොදුන්නොත් මගේ මනසෙන් මම બ્લોක් වුණොත් මගේ මනසින් මම පීඩාවට පත් වුණොත් මම අධෛර්යමත් වුණොත් මාව ආලේප කරාට වැඩක් නැහැ. ඒ මා තුලින් එක වෙන්නේ නැහැ. ඒ මම ඉඩ දෙන්නේ නැහැ. මොකද මම ප්‍රශ්න වලින් පීඩනයට පත්වන විට මගේ මනස වැටෙන විට මට සේවය කරන්න හිතෙන්නේ නැහැ, යාඥා කරන්න හිතෙන්නේ නැහැ, මට මිනිස්සු හම්බ වෙන්න යන්න හිතෙන්නේ නැහැ, කතා කරන්න හිතෙන්නේ නැහැ, මේ සෙනසුරාදාට එන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ මට එපා වීම කලකිරීම එද්දී දන්නවද මා තුල තිබෙන ආලේපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එතකොට යක්ෂයා දන්නවා මේ ආලේපේ නිවන්න, මේ ආලේපේ මරන්න, මේ ආලේපේ විනාශ කරන්න කාමද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ නිසා දාවිත්ව විනාශ කරන්න පිලස්තිවරු ආවේ නැහැ. මොකද ගොලියාත්ව මරපු ගමන් මුළු පිලස්ති සේනාව බය වුණා. ඒක පිලස්තියක් නැගිටිද තමන්ගේ ලොක්කම ඇවිල්ලා ෆයිට් කරලා මිනිහා පෙරදුනාම ආයේ මේ නිකන් ඉන්න මේ පොඩි මේ අපි ඔය කතාවට කියන්නේ මේ පොඩි ආයේ එයිද? එන්නේ නැහැ. ඒ ලොක්කටම ෂොට් එක දීලා ඉවරයි දාවිත් ගිහිල්ලා. එනිසා පිලස්තියවරු ගේන්න බෑ යක්ෂයාට. ඒ නිසා ඔහුගේ අභිප්‍රාය තමන් දාවිත්ගේ ළඟ ඉන්න කෙනෙක් කරහා දාවිත්ට පීඩාවක් ගේන එකයි. ඔබ මේක තේරුම් ගන්න. මේක හැමෝම තේරුම් අරගත්තා නම් ඔබ තවත් කෙනෙකුට බාධාවක් ඇති වෙන මිනිසෙක් වෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ සේවය, තවත් කෙනෙක්ගේ ආලේපය විනාශ කරන්නෙකු බවට ඔබ පත් වෙන්නේ නැහැ. ඔබ මේ යක්ෂ අරමුණ තේරුම් අරගෙන හිටියානම්. ඒකයි මම අද දවසේ ඔබට කතා කරේ මේ දේශනාවේ අරමුණ, මේ දේශනාවේ මාතෘකාව සාතන්ගේ අරමුණ කියලා. ඒ නිසා ක්‍රිස්තියානි කරුවෙක් දෙවියන් වහන්සේගේ මිනිසෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ ආලේපයත් එක්ක රෝම 8:9 කියනවා ආත්මයන් වහන්සේ රැගෙන යන මිනිසෙක් දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ. ඒතර ඔහු හරහා සාතන්ගේ දේ වෙන්න බෑ. සාතන්ගේ අභිප්‍රායන් වෙන්න බෑ. ඒ නිසා ඔබ නිතරම හිතන්නට ඕනේ මා හරහා සාතන්ගේ සේවය වෙන්න බෑ. මා හරහා සිදු වෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ සේවයයි. හැබැයි සමහර විට ඔබගේ කේලම් කිතුණු ලෝකය විනාශ කරන මහා භයානක දෙයක් තමයි කේලම්. දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් අනිත් මිනිහට බෙදා හරිනවා. හරියට අර sannivedana කුළුණක් වගේ සමහරු. අර ඇතාගල උඩ ගහලා තියෙන්නේ. එකකින් සිග්නල් අරගන්නවා අනිත් එකෙන් බෙදා හරිනවා. කොහෙන්ද එන්නේ කොහෙන්ද යන්නේ කියලා දන්නෙත් නැහැ. හැබැයි වැඩේ කරනවා. දන්නවද තවත් කෙනෙක්ගේ ආලේපය ඔබේ කේලම හරහා විනාශ වෙනවා නම් ඔබ යක්ෂයාගේ සේවකෙක් බවට පත් වෙනවා. තවත් කෙනෙක්ගේ ඇදහිල්ල, තවත් කෙනෙක්ගේ සේවය, තවත් කෙනෙක්ගේ පෞල් ජීවිතය, තවත් කෙනෙක්ගේ රැකියාව, ඔබ රැකියා කරන ස්ථානයේ ඔබ කවදාවත් තව කෙනෙකුට විරුද්ධව කේලම් කියන්න එපා. ඔබේ කේලම තවත් කෙනෙක්ගේ දරු පවුලක් විනාශ කරන කේලමක් වෙන්න පුළුවන්. සමහරට ලොක්කන්ට කේලම් කියනවා පල්ලෙහා ඉන්න අනිත් තැන ගන්න. ඔය ඔෆිස් වල ගොඩක් වෙලාවට තියෙනවා කාර්යාලවල. විශේෂයෙන් පුද්ගලික ආයතනවල රජයේ උසස් වීම ඔක්කොම හම්බෙන්නේ රජයේ ක්‍රියාපටිපාටිට අනුකූලවනේ. ඒ නිසා ඒක අවුලක් නැහැ රජයේ සේවකයන්. ගොඩක් වෙලාවට පුද්ගලික ආයතනවල සේවය කරන අය බොසාට කේලම් කියලා උසස් තනතුරු ගන්නවා උඩින් ඉන්න මිනිහව කපලා දාලා. තව දරු පවුලක කුසගින්නක් ඇති කරන කේලමක් ඒක.
ඒ නිසා දෙවියන් වහන්සේගේ මිනිස්සු සංවේදී වෙන්නට ඕනේ. දේව රාජ්‍යයේ ගොඩනගන්නා වූ ආලේපයක් ඔබ තුල තිබෙන බව තේරුම් අරගන්න. දේව රාජ්‍යයේ විනාශ කරන ආලේපයක් නෙවෙයි දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන්නේ. අපට දුන්නේ ප්‍රේමෙත් බලෙත් හික්මවීමෙත් ආත්මයක්. බය අදුකමේ ආත්මයක් නෙවෙයි. සමහර කිතුණු දිහා බලනකොට නිකන් මේක කියන්නත් හොඳ නැහැ. මේ බයිබලයේ කොහෙවත් ලියලා නැති ආත්මයක් ඔවුන් ගාව තියෙන්නේ. මොකද ඒ ආත්මේ කේලම් ආත්මයක්. හැබැයි බයිබලයේ තියෙන ශුද්ධාත්මයන් වහන්සේ දීලා තියෙනවා කියලා අපිට. ශුද්ධාත්මයන් වහන්සේ නැති වුනහම තමයි ඔය කේලම් ආත්මේ එන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිබෙන්නේ ආලේපයට විරුද්ධව ඊර්ෂ්‍යා කරන්නට නෙවෙයි. ඇයි සාවුල්ට මේක උනේ? දැන් අපි දකිනවා අපි මේ වචනේ කියවලා මෙමු. 1 සාමුවෙල් 18:6-7 අපි බැලුවා. කිව්වද ඒක? සාවුල්ට දහස් ගානින්ද දාවිට දසදහස් ගානින්ද ප්‍රශංසා වේවා කියලා. දැන් ඒ වෙද්දි සාවුල් තුල තිබුණු ශුද්ධාත්මයන් වහන්සේ අයින් වෙලා හිටියා. මොහු වැරදි කරලා තියෙන හින්දා. ඒ වෙනුවට ඔහු ඇතුළට නපුරු ආත්මයක් ඇවිල්ලා තිබුණා. දන්නවද? ඒ යක්ෂයාට හරි පහසුයි දෙවියන් වහන්සේගේ වචනේ නැති මිනිස්සුන්ව ඔහුගේ වැඩවලට පාවිච්චි කරන්න. ඒ නිසායි දේව වචනේ මතෙව් 12:43 ඉඳලා ලියලා තියෙන්නේ ඔබ හිස් ගයක්ව ඉන්න එපා. එවිට අශුද්ධාත්මය එනවා ඔබ පිරිණු කෙනෙක් හැටියට ඉන්න කියලා. ඒ නිසා කිතුණුවා දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරිණු කෙනෙක් හැටියට ඉන්න අවශ්‍යයි. එවිට තමයි ඔව් දේව සැලසුම් තේරුම් ගන්නෙ. කීදෙනෙක් කාමෙන්ට් කියන්න යනවද? ඔබට දේව වචනේ නැත්නම් ඔබට කවදාවත් දෙවියන් වහන්සේගේ සැලසුම් තේරෙන්නේ නැහැ. එවිට ඔබ මාංශික ඇස් වලින් බලලා යක්ෂයාගේ සේවය කරනවා. දැන් සාවුල් තුල තිබුණ ශුද්ධාත්මය මම එච්චර දුරට යන්නේ නැහැ. අපි සාවුල්ගේ ජීවිතය ගැන බලද්දී ඔහු දෙවියන් වහන්සේ ආලේප කරලා ඔහු ධර්මමාක්‍ය කිව්වා කියනවා. රයිට්? ඔහු ඒ තරම් මේ සාවුල් දෙවියන් වහන්සේගේ ආලේපේ තිබුණා. හැබැයි පසු කාලීනව ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරලා ඔහු තුල තිබුණු ආලේපේ අයින් වුණා. ඒ වෙනුවට ඔහු තුලට නපුරු ආත්මයක් ආවා. දැන් යක්ෂයාට හොඳ වේදිකාවක්, හොඳ ප්ලැට්ෆෝම් එකක් හැදුනා, හොඳ ස්ටේජ් එකක් හැදුනා. මොහුව පාවිච්චි කරන්න ආලේපේ විනාශ කරන්න. ඇයි මොහු දෙවියන් වහන්සේගේ වචනය කඩ කරලා ඉන්න මිනිහෙක්. ඒක තමයි බයිබලයේ කියන්නේ නොහැදිලිකාරයන් එක්ක අසම ලෙස සම්බන්ධ නොවෙලා. ආලෝකයත් අන්ධකාරයත් අතර ඇති මේ එකඟකම මොකද්ද කියලා. නොහැදිලිකාරයෙක් එක්ක ඇදිලිවන්තයද ඇති කොටස මොකද්ද? මම මෙහිදී නොහැදිලිකාරය කියලා කියනවා දෙවියන් වහන්සේ ගැන නොදන්න මනුෂ්‍යයන්ට හා දෙවියන් වහන්සේ ගැන දැනගෙන ඉඳලා ඇදහිල්ලෙන් වැටිච්ච මනුෂ්‍යයන්ට. ඔබ ඇදහිලිවන්තයෙක් මේ වගේ අයත් එක්ක සම්බන්ධතාවයන් පවත්වන විට රයිට් ඔබේ ජීවිතේට නොදැනුවත්වම මේ වෛරස් ආසාදනය වෙන්න පුළුවන්. අපි දන්නවනේ කොවිඩ් වෛරස් එක ආසාදිත මිනිහෙක් අත තිබ්බේ තැනක නිරෝගී මිනිහෙක් ගිහිලා අත තිබ්බේ ගමන් වෛරස් එක එනවා කියලා. ඒ වගේ නොහැදිලි කාර්යයන් ඔබේ ජීවිතවලට වෛරස් දාන්න පුළුවන්. එවිට ඔබ තුල තිබෙන ආලේපයෙන් මැරෙනවා. ඊට පස්සේ ඔබත් තව කෙනෙක්ගේ ආලේපයෙන් මරන්න ක්‍රියාත්මක වෙනවා. ඒ තැනට කිදුණුවෙක්පත් වෙන්නට බෑ. අපි දන්නවා සාවුල්ගේ ජීවිතේට ආවා වූ ශුද්ධාත්මයන් වහන්සේ සාවුල්ගෙන් එළියට යනවා. ඊට පස්සේ නපුරු ආත්මයක් ඔහු තුළට එනවා. යක්ෂයාට හොඳ වේදිකාවක් හැදුනා. දාවිත්ව විනාශ කරන්න හොඳ මිනිහෙක් ඉන්නවා. ඒ තමයි රජතුමා. ධනෙ තියෙනවා, බලය තියෙනවා, හැකියාව තියෙනවා. සුපිරිම මිනිහව යකා අල්ලගත්ත ඇවිල්ලා. ධනෙ, බලය, හැකියාව ඔක්කොම තියෙනවනේ රජාට. ඉතින් මෙයාව අල්ලගත්තා නම් නියමයි දාවිත්ව විනාශ කරන්න පුළුවන්. මොකද යක්ෂයාට දාවිත් අභියෝගයක්. දාවිත්ගේ ආලේපේ විනාශ කරොත්, දාවිත්ව විනාශ කරොත් ඊශ්‍රායල් විනාශ කරන්න සතුරාට පුළුවන්. අදටත් සතුරා උත්සාහ කරන ඊශ්‍රායල් විනාශ කරන්න. අද පලස්තීනිය අල්ලගෙන, හමාස් සංවිධානය අල්ලගෙන ඔබ දන්නවා ඊශ්‍රායල්ට විරුද්ධව කොච්චර යුද්ධ කරනවද කියලා. යක්ෂයාට ඕන මේ ඊශ්‍රායල් විනාශ කරන්න, යුදෙව්ව විනාශ කරන්න. හිට්ලර්ව පාවිච්චි කළා. ඔබ දන්නවා ලක්ෂ ගාණක් මම හිතන්නේ මට හරියට මතක නැහැ නේද? ලක්ෂ 50ක් 60ක් යුදෙව්ව ඝාතනය කළා ජර්මනි හිට්ලර්. යක්ෂයාට ඕන යුදෙව්ව විනාශ කරන්න. අපි දන්නවා මුල ඉඳලම මේ යේසුස් වහන්සේගේ උපත දක්වා පහුගිය කාලේ මම ඔබට ඉගැන්නුවා. මේ සැලැස්ම විනාශ කරන්න. හෙරොඩ්ට වුණා යේසුස් වහන්සේ විනාශ කරන්න. පොඩි ළමයි බර ගාණක් මැරුවා. යෙරුසලම ගාමිනාවක් බවට පත් කළා. ඇයි? අර පොරොන්දු බීජය නැති කරන්න. අදත් ඒ වගේ යුදෙව්ව විනාශ කරන්න, ඊශ්‍රායල් විනාශ කරන්න යක්ෂයා කොච්චර උත්සාහ කරනවද? එදා ඒක ඉෂ්ට කරන්න බැලුවා දාවිත්ව ඝාතනය කරලා ඊශ්‍රායල් රාජ්‍ය බිඳ දමන්න. ඒකට පාවිච්චි කළේ වෙන කවුරුත් නෙවෙයි, පිලස්සිවරුන්ව නෙවෙයි. ධනෙ, බලය, ගෞරවයේ තියෙන ඊශ්‍රායල් රජ.
ඔහුගේ හදවතේ දාවිද් ගැන ඊර්ෂ්‍යාවක් එනවා. දාවිද් ගැන වෛරයක් එනවා. මේ පොඩි කොල්ලා කොහොමද මෙච්චර එසවෙන්නේ? මේකට ඊට දෙන්න බෑ. මේක නැති කරන්න ඕනේ. මේ පොඩි කොල්ලා තුලින් සිදුවෙන සේවය විනාශ කරන්න ඕනේ කියලා. මේ ආලේපේ විනාශ කරන්න ඕනේ කියලා රජෙක් නැගිටිනවා. හරි අමාරුයි රජෙක් නැගිට්ටාම. රජාට විරුද්ධව මුකුත් කරන්නත් බෑ. දැන් මේ ආලේපය මොහුව පාවිච්චි කරන්න ගත්තට පස්සේ මොහුගේ ජීවිතේ සමාදානය නැති වෙනවා. මොහු වනාන්තරයට දුවපු මිනිහෙක් වුණා. අපි දන්නවා දාවිඩ්ට මොකද උනේ? කමකට නැති මිනිස්සු මෙයාට එකතු වෙලා මෙයාට ගෙදර ඉන්න බැරි වුණා, කැලේ ඉන්න වුණා. මොකද ප්‍රශ්න එන්න ගත්තා. ඇයි දෙවියන් වහන්සේ මොහු ආලේපය තුලින් පාවිච්චි කරන්න අරගත්තට පස්සේ සතුරා විවිධ පීඩන වලට පත් කරන්න ගත්තා. ආලේපේ නැතිව බැටළුව බලාගෙන ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආලේපයත් එක්ක ඔහු දෙවියන් වහන්සේ ඔසවන්න අරගන්නකොට සතුරා මොහුට විරුද්ධවාදී වුණා. මේ සටනාද ඔබට මට තියෙනවා. ආමේන්. මන් දන්නේ ඔබ ගැන, මට නම් ඒක හොඳට දැනෙනවා. සටනක් තියෙනවා. මම මේ වෙලාවේ හිතන දේ තමයි දෙවියන් වහන්සේගේ ආලේපේ මා තුළ තියෙනවා. නැත්තම් මට සටන් නැහැ. ආලේපෙට පෙර දාවිඩ්ට මුකුත් සටන් තිබුණේ නැහැ. ඔහේ පාඩුවේ හිටියා සන්තෝෂෙන් ගිටාර් එක ගහගෙන හිටියා, වීණාව ගහගෙන හිටියා, ජොලී හිටියා. හැබැයි ආලේපයත් එක්ක ඔහුට සටන් එන්න ගත්තා. අපි දකිනවා 18 8 වෙනි වගන්තිය මොනවද කියන්නේ? 1 සාමුවෙල් 18:8. සාවුල් ඊතා කෝප වී ඒ කීමට අප්‍රසන්නව කතා කොට ඔහු දාවිඩ්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්න තිබෙන්නේ කුමක්දයි කීවේය. දැන් සාවුල් රජතුමාට හරියට තරහ යනවා. 19 වෙනි වගන්තියේ පළවෙනි වචනට එන විට මෙයා තීරණයක් අරගන්නවා මම මරනවා මිනිහා. වෛරය වැඩි වුණා, තරහ වැඩි වුණා. යක්ෂයා මෙයාව පොළඹවන්න ගත්තා. මරපන්, දාවිත්ව විනාශ කරපන්, මේ ආලේපේ විනාශ කරපන්. දැන් සාවුල්ට තේරෙන්නේ නැහැ සාවුල් මොකද්ද කරන්න කියලා. ඔහුගේ දෙවියන් වහන්සේ ගොඩනගන ඊශ්‍රායලේ විනාශ කරන්නයි මේ හදන. ඔහුට තේරෙන්නේ ඔහු පටු අරමුණු වලට වැඩ කරන්න පටන් අරගත්තා. දන්නවද දෙවියන් වහන්සේගේ මුළු චිත්‍රය මිනිස්සුන්ට පේන්නේ යක්ෂ ආත්ම මිනිස්සුන් අන්ධ කළාම මිනිස්සු තමන්ගේ වාසියට පටු අරමුණු වලට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බාධා ඇති කරනවා. පටු අරමුණු වලට දෙවියන් වහන්සේගේ සේවකයන්ට ප්‍රශ්න ඇති කරනවා. ඇයි ඔවුන්ට මුළු චිත්‍රයේ පේන්නේ යක්ෂයා ඔවුන් අන්ධ කරනවා. දැන් සාවුල් හිතුවේ රජකම ගැන. සාවුල් හිතුවේ නෑ ඊශ්‍රායලය ගැන. කී දෙනෙකුට පැහැදිලිද මම කතා කරන දේ? එන ඔබ ආමෙන් කියලා කියන්න. ඔහු හිතුවේ රජකම ගැන. ඇයි යක්ෂයා ඔහු අන්ධ කළා. හැබැයි දාවිද් හිතුවා ඊශ්‍රායලය ගැන. සෙනග ගැන. ඔය ගැලවීම ලැබලා ටිකක් කාලයක් යනකොට ඇදිලිවන්තයන්ට වෙන දෙයක් ඕක. සමා වෙන්න. එහෙම නොවිලා නම් දෙවියන් වහන්සේට ස්තුති වේවා. හැබැයි වෙලා නම් වෙනස් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබ තමන් ගැන හිතන්න පටන් අර ගන්නවා දේව රාජ්‍ය ගැන හිතන එක අමතක කරලා දාලා. දේව රාජ්‍යයේ වැඩ ගැන, දේව රාජ්‍යයේ සේවය ගැන, සභාව ගැන, දේව රාජ්‍යයේ ප්‍රචලිත වීම සම්බන්ධව, ප්‍රකාශන වීම සම්බන්ධව ඔබේ මානසික තත්ත්වය නැති වෙලා තමකම ඇතුල් වෙන්න උත්සාහ කරනවා. දැන් දාවිද් කල්පනා කරා ඊශ්‍රායල් ගැන, සවුල් කල්පනා කරනවා රජකම ගැන. ඔහු හිතනවා මට මේ මනුස්සයා තර්ජනයක්. මේ මිනිහා මරලා දාන්න ඕනේ. අපි 19 එක කිව්වද? අපව කියවන්න. තවද සාවුල් දාවිද් මරන්ට කියා තම පුත්‍ර වූ යොනතන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය. දැන් බලන්න ඊශ්‍රායලේ බේරගත්තේ ගොලියාත්ගේ අතින්, පිලස්සිවරුන්ගේ අතින් මේ දාවිද්. එතකොට රජතුමා ඇත්තටම ඔටුන්න ගලවලා දාවිද් ගලුවෙන් තියනවා පුතේ උඹ රජ වෙන්න කියලා. හදවතක් තියෙනවනම්. ඇයි? උඹ තමයි මේ රටට නිදහස ගෙනාපු මිනිහා. ඔන්න සැබෑ ආත්මයේ තියෙන මිනිස්සුયો වැඩ කරන විදිය. දේව ආත්මය තිබුණා නම් සාවුල් ඇතුලේ සාවුල් කරන්නේ ඕක. හැබැයි ඒ වෙද්දී ඔහුගේ ඇතුලේ තිබ්බේ මොකද්ද? නපුරු ආත්මය. එහෙම නේද කරන්න ඕනේ? අපේ රට බේරගත්තේ පුතේ ඔයා.
මේ පිලස්තියාව මරන්න ඉදිරිපත් වෙලා ඔයා මාර දෙයක් කළේ දෙවියන් වහන්සේගේ ආලේපය තුළ තියෙනවා දෙවියන් වහන්සේවත් එක්ක ඉන්නවා උඹ රජ වෙන්න ඕනේ ඇත්තටම කියලා මෙහෙම කරන්න ඕන නේද? අද ගොඩාක් මිනිස්සු මේ ඊර්ෂ්‍යාව වෛරයෙන් හින්දා ඉදිරියට යන මිනිස්සුන්ව පල්ලෙහාට අදිනවා. මට මේක කතා කරද්දි මතක් වෙනවා ශ්‍රී ලංකාවේ කකුලුව ගැන. ඔබ අහලා තියෙනවද සිලෝන් කකුලුව ගැන? ඈ අහලා තියෙනවනේ කලින්. අහලා නැති අයට ඉන්නවනම් මම පොඩක් කියන්නද? සුද්දෙක් ආවලු ලංකාවට. ඇවිල්ලා සී ෆුඩ් ඕන කියලා ඔය හොටෙල් එකකට ගිහිල්ලා ඕඩර් කරාට පස්සේ මේ හොටෙල් එකෙන් මෙයාට ගෙනලා දුන්නලු කකුලුව. මාර රසයි. ඉතින් මිනිහා සංචාරේ නිම කරලා ආපහු හෝටලෙට ඇවිල්ලා දැන් තමන්ගේ රටට යන්න ලෑස්ති වෙද්දි අර මේ මැනේජර් කතා කරලා කිව්වලු මේ මට කකුලුව ටිකක් ඕනේ මගේ රටට ගෙනියන්න මොකද මගේ වයිෆ්ට දරුවන්ටත් මේක රස බලන්න ඕනේ කියලා. මිනිහා කළා ඕකේ සර් මම නියමයට ඔක්කොම රෙඩි කරලා දෙන්නම් කියලා. ඉතින් දැන් එයාපෝට් එකට යන්න ලෑස්ති වෙද්දි මේ හොටෙල් එකේ ඉඳලා යා වාහනේට නගින්න යද්දි අර මැනේජර් කකුලුව ටික අරගෙන ආවලු බාස්කට් එකක දාලා හැබැයි පියනක් නැහැලු උඩ. සුද්දා උඩ ගියලු මුන් පණි එළියට දැම්මට හරි ප්‍රශ්නයක් වෙන්නේ ෆ්ලයිට් එකේ එහෙම දඟලන්න ගත්තොත් කියලා. ඉතින් මැනේජර් කිව්වලු සර් බය වෙන්න එපා මුන් ලංකාවේ කකුලුවෝ එකෙක් උඩට එහෙම එනකොට අනිත් එක පල්ලෙහාට අදිනවා කියලා කිව්වලු. ඒ නිසා ඔබ දැන් සාමාන්‍ය ඇමරිකාවට වගේ යන්න පැය 24ක් විතර ෆ්ලයි කරන්න ඕනේ. ගොඩක් කාලේ යනවනේ. ඒ මුළු ගමනේම මේ කකුලුව එකෙක්වත් එළියට පයින්නේ නැහැ කිව්වලු. මු ලංකාවේ උන්නේ එකෙකුටවත් උඩට එන්න දෙන්නේ නැහැ කියලා. එකෙක් පොඩ්ඩක් ඔළුව දාගෙන යනකොට යට එක ඇදලා දානවා කියලා. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙනවා සභාවක කිතුණුවන්. ආමෙන්. කකුලෝ නෙවෙයි. තව කෙනෙක් කපලා දාන අය නෙවෙයි. අපි කාට හරි වැරදක් දුර්ලභමක් වුණා නම් ඒ මනුස්සයට සමාව දීලා ඒ මිනිහා ඔසවන කෙනෙක් වෙන්නට ඕනේ. හමුදාවේ මිනිස්සුෙකුට වෙඩි වැදුනාම තමන් ළඟ සතුරාට විරුද්ධව ෆයිට් කරගෙන ඉන්න එහා පැත්තේ සොල්දාදුවාට වෙඩි වැදුනාම මෙහා පැත්තේ ඉන්න සොල්දාදුවා මොකද කරන්නේ? අර මිනිහට තව එකක් තියලා මරනවද? නෑ. එයා තමන්ගේ වෙපන් එක කරේ ඉල්ලගෙන අර වෙඩි වැදුණු නිලධාරියාව කරේ දාගෙන එයා කොහොමරි බඩ ගාගෙන ගිහිල්ලා අර වෛද්‍ය බලකායට බාර දෙනවා. වෛද්‍ය බලකායෙන් එයාව ෆ්ලයිට් එකක දාලා මේ හොස්පිටල් එකට ඒ වෙලාව එයාට ප්‍රතිකාර කරලා සුව කරලා ආපහු එයාව යුද්ධයට යවනවා. අපිත් තියන්නේ යුද්ධෙක. නමුත් අපේ මේ හමුදාවේ බටයු කරන වැඩක් තමයි වෙඩි වැදුන එකාට තව වෙඩිල්ලක් තියලා ඌ මරලා දානවා. අපි අතර තුවාල වෙනවා. අපි මේ ෆයිට් එකක් කරන්නේ අපි යුද්ධයක් කරන්නේ සතුරාට විරුද්ධව. ඒ නිසා නොයෙකුත් ආකාරයෙන් යක්ෂයාගේ පහර දීම ඒවම එනවා. පරික්ෂාවල් බාධා එනවා. ඉතින් අපි අතර කෙනෙක් හදිස්සියේ තුවාල වෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන්. වැරදක් වෙන්න පුළුවන්. ඒක නෑ කියන්නේ. මොකද අපි හැමෝම වැරදි කරලා තියෙනවා. දැන් ඔක්කොම අමතක කරලා ඉන්න කට්ටිය. වෙච්ච දේවල්. ඉතින් අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ අප අතර මේ වෙඩි වැදුණු කෙනෙකුට එයාගේ තුවාල සුවපත් කරන්න. නමුත් ඒ වෙනුවට සමහරු පාරවනව තුවාල. ඒක හරි භයානකයි. ඒක හරි වේදනාත්මකයි. අපි සුවපත් කරන මිනිස්සු කියන්නේ මම සුවපත් කරන්නෙක්. ආමෙන්. ආලේපයට විරුද්ධව වැඩ කරන්නේ නෙවෙයි. ඔබ ආලේපය ආරක්ෂා කරන කෙනෙක්. ඒ ආලේපයට ප්‍රේම කරන කෙනෙක්. දැන් අපි දකිනවා මේ සාවුල් දාවිත්ව මරන්න හොයන්න ගත්තා. දැන් මරන්නද ඕනේ එහෙම නැත්නම් මේ මනුස්සයට එන්න කියලා පුතේ ඔයා තමයි නියම මිනිහා. ඔයා ඔටුන්න දාගෙන රජකම් කරන්න කියලා මේ පොඩි ළමයාව ඔසවන්නද ඕනේ. අනේකයි වැඩේ. ඉතින් ඒ නිසා අද යක්ෂයා මේ ක්‍රිස්තියානි ලෝකයේ තුල මේ මාංශිකත්වයට මිනිස්සු පත් කරලා ආත්මික ආලේපය දෙවියන් වහන්සේගේ ආත්මික ඵලයන් ආත්මික මානසික තත්වයන් නැති කරලා සභාව විකෘති මානසික තත්වයකට ගෙනියනවා. නමුත් සභාව කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපලත් ස්ථානයක්. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය තුල රජකම් කරන්න ඕන තැනක්. පරණ ක්‍රියාවන් පැත්තකට දාලා අලුත් මනුෂ්‍යයා පැලඳගත්තා වූ ඒ සදාතනික රාජ්‍යයට සෙනග ගමන් කරන ස්ථානයක් දේව සභාව. ඔබ තුල ඒ ජීවනයේ තිබෙනවා. යක්ෂයා ඔබට කැමති නැහැ. ඒ නිසා ඔබට බොරු කියන්න සලස්වලා ඔබට කේලම් කියන්න සලස්වලා ඔබට තව කෙනෙක්ට පලිගැනීමේ ක්‍රියාවල් කරන්න සලස්වලා වෛර කරන්න සලස්වලා ඔබත් විනාශ කරලා සභාවත් විනාශ කිරීම තමයි සාතන්ගේ අරමුණ.
ඒ නිසා සෙනෙහවන්තය ඔබ සාතන්ගේ සේවකයෙක් නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ සේවකයෙක්. කියන්න මම දෙවියන් වහන්සේගේ සේවකයෙක්. ඒ නිසා සාතන්ගේ අරමුණ ඔබේ ජීවිතයෙන් ඉෂ්ට වෙන්න බෑ. ආමෙන්. හලෙලූයා. දැන් මේ ඊර්ෂ්‍යාව සාවුල් පෙළඹෙව්වා දාවිත්ව මරලා දාන්න. සාවුල් හිතුවේ ඔහු මරලා ඔහුගේ රාජ පරම්පරාව ස්ථිර කරගන්න. ඔහු පටු අරමුණුත් එක්ක වැඩ කළා. නමුත් දෙවියන් වහන්සේට මේ දේශය ගැන සැලස්මක් තිබුණා. අපි මේව තේරුම් අරගන්නට අවශ්‍යයි. හලෙලූයා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟ හිටපු යූදස් තමයි ජේසුස් වහන්සේව පාවලා දුන්නේ. යක්ෂයා ආවේශ වුණේ වෙන රටක ඉන්න මිනිස්සුෙකුට නෙවෙයි යේසුස් වහන්සේ පාවලා දෙන්න. යක්ෂයා ආවේශ වුණේ යේසුස් වහන්සේගේ ගෝලය 12 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තුලයි. හේතුව ඔහු තුල වචනේ තිබුණේ නැහැ. ඔහු සල්ලි වලට ආසා කළා. ඔහු මුදල් වලට මාර පෙරේතෙක් බවට පත් වුණා. එහෙම ඒ වචනේ පාවිච්චි කරත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද යොහන් තුමා 12 වෙනි පරිච්ඡේදයේ යූදස් ගැන කියන දේවල් අහද්දී ඔහුට මුදල් ආශාව තිබුණු මිනිහෙක්. මේ මුදල් ආශාව නිසා යක්ෂයාට ලේසි වුණා යේසුස් වහන්සේව පාවලා දෙන්න යූදාස්ව පාවිච්චි කරන්න. ඔහුට මුදල් විතරයි ඕන උනේ. රිදී කාසි දකිද්දි රිදී කාසි වල දිස්නේ ඇස් වලට වදිද්දි 30ක් දෙන්නම් පාවලා දෙනවා නම් ඔයාගේ නායකයා ගැන කියනවා නම් කියදී හරි මම කියන්නම් රිදී කාසි මට ඕනේ කියලා ගියා. සදාකාලික ජීවනයේ නැති කරගත සල්ලි හින්දා. ජේසුස් වහන්සේ ළඟම හිටි යූදස් යක්ෂයා විසින් පාවිච්චි කරනවා මේ ආලේපේ විනාශ කරන්න. නමුත් ඒක ඔහුට කරගන්න බැරි වුණා. සවුල්ව පාවිච්චි කරා දාවිත්ව විනාශ කරන්න. නමුත් ඔහුට ඒක කරගන්න බැරි වුණා. ඔහු විනාශ වෙලා ගියා. යක්ෂයාට තියෙන ප්‍රශ්නය ඔබත් එක්ක ඔබ මා තුල තිබෙන ආලේපයත් සමගයි. ආමෙන්. මේක තේරුම් ගන්න. ඒ නිසා මිනිස්සු ඔබට විරුද්ධව එන විට ඔබ මවිත වෙන්න එපා. මොකද යක්ෂයා විරුද්ධයි ඔබ ලබලා තියෙන ගැලවීමට. යක්ෂයා විරුද්ධයි ඔබ ලබලා තියෙන ආලේපයට. ඒ නිසා මිනිස්සු හරහා ඔබට ප්‍රශ්න එන්න පුළුවන්. ඔබ යාළුවෝ හරහා ඔබට මත්ද්‍රව්‍ය දෙන්න පුළුවන් යාළුවෝ ඇවිල්ලා. මචං පොඩ්ඩක් බීපන් පල්ලි ගියාට කමන්නේ මේකෙත් රහ බලලම් ඵලයෙන් කියලා. යාළුවෝ ඔබ පොළඹවන්න පුළුවන් සිගරට් එකට. මත්පැන් වීදුරුවට. පාටියක් තියෙන එනවද පොඩ්ඩක් ජොලි කරලා යන්න කියලා ඔයා තනියම අඬ ගහලා යාළුවෝ ටික වට කරගෙන පොවන්න පුළුවන් ඔබට. ඔබ තේරුම් අරගන්න මේ යාළුවන්ට තේරෙන්නේ නැහැ. ඔබ තුල තිබෙන ආලේපය යාළුවන්ට දන්නේ නැහැ ඒක. ඒ නිසා යක්ෂයා උඹ පාවිච්චි කරනවා. ඔබේ ජීවිතයේ තිබෙන වටිනාකම සමහර විට ඔබ ළඟ ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා යක්ෂයා උඹ පාවිච්චි කරනවා ඔබ තුල තියෙන ආලේපය නැති කරන්න. යක්ෂයාට ඕන වෙන්නේ ගැජට් එක අයින් කරන්න. යක්ෂයාට ඕන වෙන්නේ එන්ජිම නැති වාහනයක් කරන්න. ඔබේ ගමන සම්පූර්ණ නැති කරන්න. බාහිර ලස්සනයි. බෙන්ස් එකක් වුණත් වැඩක් නැහැ. BMW එකක් වුණත් වැඩක් නැහැ. අර මොනවද තව තියෙන්නේ මේ රේස් පදින මොන වාහනයක් වුණත් ඒක කෝටි 15ක් වටිනාකමක් තිබ්බත් වැඩක් නැහැ. ඒක එන්ජිම නැත්තම්. මම දැක්ක එක මේ මෝටර් ස්පෙයා පාර්ට්ස් තියෙන කඩයක් තියෙනවා. මට හරියට මතක නැහැ. මම කොහේ හරි දැක්කා ඒක වීඩියෝ එකක් දැක්කේ. ඒකේ මේ අර කවුන්ටර් එක තියෙනවනේ අර මේ බිල් දාන ඒව මේව කරන. ඒක හදලා තියෙන්නේ මේ ප්‍රාඩෝ එකක් වගේ. ඒක ඈතින් බලනකොට මේ කඩේ ඇතුලේ ප්‍රාඩෝ එකක් නතර කරලා තියෙනවා වගේ පේන්නේ. ඒකේ දොරවල් තියෙනවා, සීට්ස් තියෙනවා. හරිද? නමුත් ඒක තමයි කවුන්ටර් එක. එතන මේ ඉස්සරහා පිළිගැනීමේ නිලධාරියා ඉන්නවා. ඒ බිල් දාන කට්ටිය ඉන්නවා. අර ගණන් හදන කට්ටිය මේ ඔක්කොම ඉන්නේ එතන. ඒ ලස්සනට හදලා තියෙන එක ප්‍රාඩෝ අර ජීප් එකක් වගේ. හැබැයි ඒක එන්ජිම නෑ. ඒකේ බාහිර විතරයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ යක්ෂයාට ඕනේ ඔබ එන්ජිම නැති වාහනයක් වගේ කරලා දාන්න. ඔබේ වටිනාකමක් එළියෙන් පේනවා. නමුත් ඔබගේ ඇතුලේ හිස්. ඔහු දන්නවා එවිට ඔබෙන් වැඩක් නැහැ කියලා. එවිට ඔබ සභාවේ වාඩි කරවනවා. ඔබ ඔහේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබ තුල ආලේපේ නැහැ. ඉතින් ඔහුට ඔබ තර්ජනයක් වෙන්නේ නැහැ එවිට. ඇයි ආලේපේ නැති කරාම යක්ෂයාට ඔබ තර්ජනයක් නෙවෙයි. දාවිත් තර්ජනයක් වුණේ යක්ෂයාට ඔහු තුල ආලේපේ තිබුණ නිසා. ඔබට කී දෙනෙක් වැටෙනවද මේ කියන එක?
ආමෙන්. සැම්සන් තුල තිබුණු ආලේපය තමයි පිලස්තිවරුන්ට තර්ජනයක් වුණේ. මම මේ කොටස කියලා අවසන් කරන්නම්. විනිශ්චයකාරයා 16 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය බලද්දී විනිශ්චයකාරයාගේ පොතේ 16:5 බලන විට පිලස්තිවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ සැම්සන් තුල මෙච්චර බලයක් කොහෙන්ද? මේ මිනිස්සයා දහස් ගණන් හකු වැටයක් අරගෙන දහස් ගණක් මිනිස්සු මරලා දැම්මා. පුදුම ශක්තියක් මෙයා තුල තිබුණා. මෙයා ඊශ්‍රායල් ආරක්ෂා කළා. මෙයා හොඳට විනිශ්චය කළා. මෙයාට දැනගැන්ම තිබුණා. මෙයාට ලොකු යෝධ ශක්තියක් තිබුණා. පිලස්තිවරු බය ගැහුණා. ඊශ්‍රායල්ට විරුද්ධව ෆයිට් කරන්න. ඒ නිසා උන් සටන් කරන්න ආවේ නෑ සැම්සන්ගේ කාලේ. හැබැයි ඔවුන් හෙව්වා. මේ මනුෂ්‍යයාට මේ අදි ස්වභාවික බලයක් තියෙන්නේ කොහොමද? මේ මනුෂ්‍යයා මෙච්චර දියුණු වෙන්නේ කොහොමද? මේ මනුෂ්‍යයා ඉදිරියට යන්නේ කොහොමද? ඉතින් ඔවුන් කාන්තාවක් ලෑස්ති කළා දෙලීලා කියලා. එයාව ලෑස්ති කළා ඔබ සැම්සොන්ට ආදරේ පෙන්නලා හොයාගන්න මෙයාට මෙච්චර බලයක් ලැබුණේ කොහොමද කියලා. යක්ෂයාට තියෙන ප්‍රශ්නේ ඒකයි. වෙන ඔබත් එක්ක වෙන කිසිම ෆයිට් එකක් නැහැ. දෙවියන් වහන්සේ ඔබ තුල තබලා තියෙන ආලේපයක්. ආමෙන්. කියන්නේ මං ආලේපලත් කෙනෙක්. හයියෙන් කියමුද? මම ආලේපලත් කෙනෙක්. තව කිය මං ආලේපලත් කෙනෙක්. ආමෙන්. යක්ෂයාට තියෙන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ. ඔබ ආලේපලත් කෙනෙක් වීම. දාවිත් එක්ක කිසිම ෆයිට් එකක් යක්ෂයාට නැහැ. ඔව් ආලේපේ නැත්තම්. අර දිව්‍යමය භාවය මම මුලින් කිව්වේ ඔබ ආදම් මේ වට තිබුණු දිව්‍යමය භාවය යක්ෂයාට තිබුණු ප්‍රශ්නයක ඒක නැති කළා. ඊට පස්සේ ආදම් මේ වගේ ගණන් ගත්තත් නැහැ යක්ෂයා. ඊට පස්සේ ඇවිල්ලා ගදා මල්ලි කොහමද කියලා කතා කරා. ඒවට ඇවිල්ලා නංගි කෑව නේද කියපු මම කියපු ගෙඩිය කෑව නේද ඕක තමයි නේද දැන් උඹලා අපි ඔක්කොම ඒක වගේ ඒව කීක හිටියේ නැහැ. ඔව් ඔහුගේ අරමුණ ඉටු කරා ඔහු යන්න ගියා. දෙයියොත් නැහැ යකත් නැහැ අන්තිමට. යක්ෂයාගේ දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට යකත් නැහැ. යක්ෂයාගේ අරමුණ ඔබ හිස් කරන එක. ඊට පස්සේ ඔහු ඔබෙන් යනවා. ඔව් එතකන් ඔබ රවට්ටනවා. එතකන් ඔබට චාටු බස් කියනවා. එතකන් ඔබට දේවල් කතා කරනවා. ඔහුගේ අරමුණ ඔබෙන් ඉටු කරගත්තාම ඔබ පැත්තකට දානවා. මිනිසුන්ට මිනිස් වදින් පාපයක් වෙනකන් යක්ෂයාගේ පාපය ඊටාම ලස්සනට පෙන්වනවා. ඒ දන් විනට ආව වගේ ඇවිල්ලා කියනවා නුවණ ලැබෙයි අරක ලැබෙයි මේක ලැබෙයි මෙහෙම වෙයි මේකෙන් කණ්ඩ මේක නියමයි මේක සුපිරි කියලා. හරියට ඔබ කඩේකින් අර ඇඳුමක් ගන්න යනකොට කඩේ එක්කෙනා මොනවද කියන්නේ? මේ ලස්සන ෂර්ට් එකක් දෙන්න. මේක බලන්න. මේක ෂෝක් ෂර්ට් එක. මේක මෙහෙම කොටන් අරකයි මේකයි කියලා මාර වර්ණනාවක් දීලා මේක ගන්න මේක සුපිරිම ඉම්පෝර්ටඩ් ෂර්ට් එක මාත්‍යට හරියටම සෙට් වෙනවා. ඔය ඇඳාම මේක හරි හැන්සම් වගේ පේනවා කියලා. ඉතින් අපි ෂර්ට් එක බල්ලා කරලා මේ කරලා අර ෂර්ට් එක. ඒක නියමයි. මේකට වඩා ඒක හොඳයි. ඒක ගමු නේද? අපි හොඳයි කියන එක අරු ඊට වඩා හොඳයි කියනවා. මොකද ඔහුට ඔහුගේ බිස්නස් එක කරගන්න අපි සල්ලි දීලා අරගත්තට පස්සේ අපි ගෙදර ගේනවා. ගෙදර ගෙනලා දිගහැරලා බලනකොට මොකක් හරි මෙතන ඉරලා තියෙනවා කියන්නකෝ. ඊට පස්සේ අපි අරගෙන යනවා. මල්ලි අර ගත්ත ෂර්ට් එක. මහත්තයා මම පොඩි වැඩ කරා අර කැෂියර් එකට පොඩ්ඩක් දීලා කතා කරා. මිනිහාගේ වැඩේ කළා. මිනිහාට ඊට පස්සේ අපිව ගානක් නැහැ. යක්ෂයා ඔහුගේ අරමුණ ඔබ තුලින් ඉටු කරගත්තට පස්සේ ඔහු ඔබත් එක්ක නැහැ. ඔබ පැත්තක දාන එවිට ඔබ පීඩාවට පත් වෙනකොට දෙවියන් වහන්සේත් ඔබත් එක්ක නැහැ. දැන් සැම්සොන්ට ඒ වගේ වුණා. ඔහු දෙලීලාගේ උකුලේ සැතපුණා. හැබැයි දෙලීලාට සම්බන්ධකම් තිබුණා පිලස්තිවරුත් එක්ක. පිලස්තිවරු දෙලීලාට ඒ කාන්තාවට කියලා තිබුණා ඔයා හිමීට අහගන්න මේ බලය කොහොමද ඔයා ගාව තියෙන්නේ කියලා. ඔබ දන්නවනේ විනිශ්චයකාරයාගේ පොත ඔබ කියවලා බලන්න. අපි 16:5 බලමුද? මොකද්ද කියන්නේ? පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට આવුත් ඈට කතා කොට නුඹ ඔහු පොළඹවාගෙන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැනද කියාත් අප විසින් ඔහුට පීඩා කිරීමට ඔහු බඳින පිණිස ඔහු দমনය කරන්න පුළුවන් කොහොමද කියා දැනගන්න. අන්න සැම්සොන්ව පරාජය කරන්න ඕනේ කොහොමද කියලා සැම්සොන් කියන්නේ කාටද? එයා ළඟ ඉන්න කෙනෙකුට. එයාට විශ්වාසවන්ත කෙනෙකුට. එතකොට දෙලීලා ඇවිල්ලා මේ විශ්වාසවන්තකම දිනාගෙන ෂේප් එක යනවා සැම්සන් ඔයාගේ මේ ශක්තිය කොහොමද ඔයාට හම්බුනේ කියලා ෂේප් එකේ අහලා ඔක්කොම දැනගෙන හිංසිරේ පිලස්තිවරුන්ට කිව්වා. ඊට පස්සේ ඕන් ඇවිල්ලා අපි දන්නවා ඕගේ හිසකයා තුල මේක තිබුණා. ඉතින් හිසකයා ඔක්කොම කපලා දැම්මා.
ඊට පස්සේ සැම්සන්ට ශක්තිය නැති වෙලා ගියා. ਉਹ ආලේපේ නැති වෙලා ගියා. ਉਹ හිස් මිනිහෙක් වුණා. හැබැයි ਉਹ එක තියනවා කියලා හිතාගෙන වැඩ කරන්න ගියා. හැබැයි ඔහුට ඒ ශක්තිය තිබුණේ නැහැ. එන්න යක්ෂයාට අවශ්‍ය වුණේ මොකද්ද? මට දැන් හැමෝම කියන්න ඕනේ මේකට උත්තරයක් දෙන්න. සාතන්ට අවශ්‍ය වුණේ මොකද්ද? දැන් අපි උදාහරණ කීපයක් බැලුවා. යක්ෂයාට අවශ්‍ය වුණේ මොකද්ද? ආලේපය විනාශ කරන්න. ඊට පස්සේ උට ගේම් එකක් නැහැ. ඊට පස්සේ උට සටනක් නැහැ. ආදම් මේවා තුල තිබුණු දිව්‍යමය භාවය නැති කළා. ඊට පස්සේ ඌ මාරු වුණා. ඊට පස්සේ ඌගේ කොටස ඉවරයි. සැම්සොන් ගාවට ආවා රැවට්ටුවා. ඊට පස්සේ දෙලීලත් නැහැ, දෙයියොත් නැහැ. අන්තිමට ඇස් සිගිලුවා ඌගේ. අන්තිමට ඌ මරාගෙන මැරුණා. විනාශ වෙලා ගියා. ඒ නිසා අදත් දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙන ආලේපයත් එක්ක වැඩ කරනවා. ආමෙන්. යක්ෂයාගේ අරමුණ කවුරු හෝ තුලින් අපි දකිනවා මේ හැම අවස්ථාවකදීම ළඟම අය තුලින් තමයි සාතන් මතුනේ. දාවිත් ළඟ හිටපු කෙනෙක් රජතුමා. යේසුස් වහන්සේ ළඟ හිටපු කෙනෙක් යූදස්. සැම්සන් උකුලේ නිදාගත්ත කෙනා දෙලීලා. මේ අයව නේද පාවිච්චි කළේ ආලේපේ විනාශ කරන්න. ඒ නිසා ඔබ දේව මිනිසෙකු හැටියට ඔබ දෙවියන් වහන්සේගේ ආලේපෙන් පිරලා ජීවත් වෙන්නට ඕනේ. ඔබගේ සහෝදරයෙක්, ඔබගේ සහෝදරියක්, ඔබ ළඟින් ඉන්න කෙනෙක් යම් පීඩාවකට, වේදනාවකට පත් වුණොත් ඔබ එයාගේ ආලේපේ විනාශ කරන විදිහට හැසිරෙන්නේ නැතුව එයාගේ ආලේපේ රැක ගන්න විදිහට ක්‍රියාත්මක වෙන්න. ආමෙන්. ඇයි ආලේපය ආරක්ෂා කිරීම හරි වැදගත්. සාවුල් දාවිත් තුල තිබුණු ආලේපයට වෛර කරද්දී යොනතාන් දාවිත් තුල තිබුණු ආලේපයට ප්‍රේම කළා. ආමෙන්. අන්න එහෙම වෙන්න. ඔබ තවත් කෙනෙක් තුල තියෙන ආලේපයට ප්‍රේම කරන කෙනෙක් වෙන්න. තවත් කෙනෙක් ඒ දෙවියන් වහන්සේගේ ආලේපය තුලින් දේවල් කරගෙන සේවය කරගෙන ඉදිරියට යනකොට මේ මනුෂයා ආරක්ෂා කරන්නෙකු වෙන්න. ඒ මනුෂයා විනාශ කරන්නෙකු වෙන්න එපා. එවිට ඔබ තුල තිබෙන ආලෝකයක් නැති වෙලා ඔබ අඳුරු තත්ත්වයටපත් වෙයි. ඔබ අපායට සුදුසුෙක් වෙයි. ඔබ යක්ෂයාට සේවය කරන්නෙක් වෙයි. ඒ නිසා ආලේපය රැකගන්න මිනිසෙක් වෙන්න. ඒක හරි වැදගත්. අන් අයගේ තුල තියෙන ආලේපය සහ ඔබ තුල තිබෙන ආලේපය මේ දෙකම රැකගන්න මිනිසෙක් බවට පත් වෙන්න. මම අවසාන එක වගන්තියක් කියලා අවසන් කරන්නට යනවා. එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. එළිදරව් 3:11 මෙහෙම කියනවා. ඉක්මනින් නෙමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලා ගන්න. උන්වහන්සේ කියනවා මම ඉක්මනට එන්න යනවා. කිසිවෙකුට ඔබේ ඔටුන්න නැති කරන්න ඉඩ දෙන්න එපා. මොකද්ද මේ ඔටුන්න? දෙවියන් වහන්සේ ඔබට දුන්නු ආලේපය. ආමෙන්. ඒ දිව්‍යමය කොටස, දිව්‍යමය භාවය මේක නැති කරගන්න එපා. කුමන දෙයක් වෙන්න පුළුවන්? ඔබ ඉදිරියේ තිබෙන්නේ. ඔබේ ඇස, ඔබේ සිත, ඔබේ මනස පොළඹවන්න යක්ෂයා ඔබ ළඟින් ඉන්න අය හරහා කුමන දේවල් ඔබ වෙතට ගේන්න පුළුවන්. නමුත් ඔබ වටිනාකමක් දෙන්න ඔයා තුල තියෙන ආලේපයට, ඒ දිව්‍යමය භාවයට, උන්වහන්සේගේ ස්වરૂපය, උන්වහන්සේගේ සමානත්වය, උන්වහන්සේ දුන්නු නව මැවිල්ලේ ජීවනය ඒක ඔයා රැක ගන්න. ඉඩ දෙන්න එපා සතුරාට. ඔහුගේ ඉලක්කයන් අරමුණු ඔබ හරහා ඉෂ්ට කරගන්න. ඔහුගේ අරමුණ තමයි ඔයා හිස් මිනිහෙක් කරන එක. සැම්සොන්ව හිස් කළා. ඊට පස්සේ පිලස්තිවර ඇවිල්ලා වට කරා ගැට ගැහුවා. ඉස්සර නම් ගැට ගහද්දි මේවා අත මෙහෙම කරනකොට ඔක්කොම කැඩිලා යනවා. එදත් එහෙම කළා, හරි ගියේ නැහැ. ඇයි? ආලේපේ නැහැ. ඒ නිසා මේ හිස් වුණොත් ඔබ ගත කරන මේ ජයග්‍රහයි ජීවිතය ඔබට යන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ හිස් මිනිහෙක් කරලා, ඔබ ආශිර්වාද විරහිත කරලා ඔබව බාධාවට පත් කරන එක තමයි ඔහුගේ අරමුණ. ඒ නිසා ඔබ තුල තිබෙන ආලේපය විනාශ කරගන්නට එපා. ඒකට පාප පරික්ෂා, නොයෙකුත් ආකාර බාධා, ප්‍රශ්න, ගැටලු ඔබ ඉදිරියට එන්න පුළුවන්. නමුත් ඔබ අතින් යම් කිසි වරදක් හරි වුණොත් ඔබ පශ්චාත්තාප වෙලා ඔබ ඒ ආලේපය ආරක්ෂා කරගන්න, දෙවියන් වහන්සේ තුල සිටින්න. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ඔබ දේවල් වලට නැඹුරු වුණොත්, ඔබ වැරදි තුල ජීවත් වෙන්න පටන් අරගත්තොත්, දන්නවද ඔබ තුල තියෙන ආලේපය නැති වෙලා යනවා. ඊට පස්සේ ඔබ හිස් මිනිහෙක් වෙනවා.
ඊට පස්සේ ඔබ සාවුල් වගේ වියවුල් වෙනවා. තරහ ආවා, කෝපය ආවා, අනිත් කෙනා මරන්න හිතුණා. ඒ වගේ වියවුල් ආත්මයක්, නපුරු ආත්මයක් ඔහුගේ ජීවිතේ කලමන්න පටන් ගත්තා. එක්තරා දවසක යුද්ධකදී ඔහු මැරෙනවා. ඔහු ළඟ ඉන්න සේවකයාට කිව්වා මට ඇනලා මරන්න. සතුරාගෙන් මැරෙනවට වඩා උඹ මරණ එක හොඳයි කියලා. ඉතින් ඒ වගේ මේ මිනිස්යාගේ කඩුවම මේ මිනිස්යාට විරුද්ධව නැගිටලා මේ මිනිස්යා මරලා දැම්මා. ඒ වගේ උනේ හේතුව මොහු හිස් මිනිසෙක් බවට පත් වුණා. ඉතින් හිස් මිනිසෙක් වෙන විට තමයි තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම, අනිත් මිනිසයා විනාශ කරන්න ඕනේ මේ වගේ සිතුවිලි එන්නේ. තව මිනිසෙක් නින්දාවට පත් කරන්න ඕන, අපහසයට පත් කරන්න ඕන කියන චේතනාවල් ඇති වෙලා ඒ වගේ බාධා කරන්න හිස් මිනිසු. හැබැයි ඔබ ආලේපලත් මිනිසෙක් නම් ඔබ තුල තිබෙන ආලේපය ආරක්ෂා කරගන්න අතර අනිත් මිනිසයා තුල තිබෙන ආලේපයටත් ඔබ ප්‍රේම කරන මිනිසෙක් වෙනවා. ආමේන්. හලෙලූයා. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැබෑ ආලේපය. අංක 1 ඔබ තුල තිබෙන දේ ආරක්ෂා කරගන්න. අංක 2 අනිත් ආලේපලත් මිනිස්යන්ගේ ආලේපය රැකගන්න, ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න, ඔවුන්ට උදව් කරන්න, ඔවුන් ආරක්ෂා කරගන්න. ඒ විදිහට තමයි දේව රාජ්‍යය අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ආමේන්. හලෙලූයා. අපි නැගිටලා යාඥා කරමු. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ස්තුති වේවා. එලිදරව් 3:11 අපට කතා කරන දේ කිසිවෙකු නොගන්නා පිණිස නුඹට ඇති දේ තදින් අල්ලා ගන්න. ඒ නිසා කිසිවෙකුට කිසිවකට කුමන හෝ දෙයකට ඔබ ලැබූ ජීවනය, ගැලවීම, ආලෝකයේ ආලේපය මේවා නැති කරන්න උත්සාහ කරන්න එපා. ඉඩ දෙන්න එපා. සතුරාගේ අරමුණ තමයි ඒක නැති කරන එක. ඒ නිසා ඔබගේ මානසික තත්ත්වය වෙන වෙන දේවල් වලට යොමු කරනවා. ඔබ කාර්ය බහුලත්වයට දානවා ඇදලා. දෙවියන් වහන්සේට යාඥා කරන්න වෙලාව නැහැ. නමස්කාර කරන්න, දේව වචනේ කියවන්න, සභා සහභාගීත්වය ඇති කරගන්න, සෛල සහභාගීත්වය ඇති කරගන්න ඔබ සම්පූර්ණ වෙනස් කරලා ඔබ හුදකලා කරනවා. දන්නද ඒකත් ඔබ තුළ තිබෙන ආලේපයේ මිය යාමට හේතුවක් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ ජීවිතයක් ගත කරන්න. නිතර වචනේ මෙනෙහි කරන මිනිසෙක් බවට පත් වෙන්න. දේශනාවන් තුලින් දේවල් එලිදරව් කරගන්න. ඒ වගේම සෛල සහභාගීකම ඇති කරගන්න. පුද්ගලික යාඥා කාලයන් ගත කරන්න. එහෙම නැත්නම් ඔබ ආලේප විරහිත කෙනෙක් කරලා ඔබ මුදල් පසුපස හඹා යන, ඔබ වස්තුව දේපල මත හඹා යන ඒ වගේ මිනිසෙක් බවට පත් වෙනවා. අර පටු අරමුණු වලට ඔබ ඇතුල් වෙන්නට යනවා. ඉතින් ඒ නිසා ඒ පටු අරමුණු වලින් ඔබේ ජීවිතය නිදහස් වෙලා අර මුළු චිත්‍රයේ දෙස, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දෙස ඔබ බලන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි එක් වෙලා උන්වහන්සේට යාඥා කරමු. ඔබගේ ජීවිතය ගැන අවබෝධ කරගන්න, තේරුම් අරගන්න. ඔබේ ජීවිතයෙන් කුමක්ද සිදු වෙන්නට ඕනේ? යක්ෂයාගේ සැලැස්මද? නැත්නම් දෙවියන් වහන්සේගේ පරමාර්ථයද? ඒ නිසා ඔබේ දෑත් ඔසවලා උන්වහන්සේට කියන්න, ස්වාමිනී ඔබ වහන්සේ මාව ආලේප කරලා තිබෙනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ අරමුණ පමණයි මගේ ජීවිතේ ඉෂ්ට වෙන්නට ඕනේ. උන්වහන්සේට කතා කරන්න. කිසිම අන්ධකාරයේ අරමුණක් නෙවෙයි ස්වාමිනී. ඔබ වහන්සේගේ අරමුණ විතරයි මගේ දිවි ගමනේ ඊට වෙන්නට ඕනේ. උන්වහන්සේට යාඥා කරමින් එන්න. ඒ නිසා ඔබ තුල තිබෙන ආලේපය ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔබේ සහෝදරයාගේ සහෝදරියගේ දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නු ආලේපය ආරක්ෂා කරගන්නත් ඔබ ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න, ඔවුන්ට උදව් කරන්න, උපස්ථාන කරන්න. කවුරු හරි වැටුනොත් අත දෙන්න නැගිටින්න. වැටිච්ච මනුස්සයා විවේචනය කර කර ඉන්න එපා. වැටුණු මිනිහට අත දෙන්න නැගිටින්න. ඔහු රැකගන්න. මොකද ඔහු තුල තියෙන ආලේපෙන් තවත් බලවත් දේවල් වෙන්නට යනවා. මොකද ඔබ දේව රාජ්‍යයේ පුරවැසියන් අපි හැමෝම. අපි එක්සිත් වෙන්නට ඕනේ, එකමුතු වෙන්නට ඕනේ. පොදු සතුරාව ජය ගන්නට දේවාත්මයන් වහන්සේ තුල අපි එකමුතු වෙන්නට ඕනේ. ඒ නිසා සාතාන්ගේ සැලසුම ඉටු කරන්න ඉඩ නොදෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගන, එක්සිත් වෙලා ගමන් කරන සෙනගක් බවට අපි පත් වෙන්නට අවශ්‍යයි. එකිනෙකා විවේචනය කරමින්, එකිනෙකාගේ වැරදි ප්‍රකාශ කරමින් ඒ වගේ යක්ෂයාගේ අරමුණ ඉටු කරන්නෙක් බවට පත් වෙන්නට එපා. එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා සහෝදරයන් අතර ભેද පතුරවන්නේ යක්ෂාත්මයක් කියලා. මේක තේරුම් අරගන්න. එලිදරව් 12 කියනවා අපගේ සහෝදරයන් අතර ભેද පතුරවන්නාමන ඒ අධිපතියා පහළට හෙළුන් ලැබුවා කියලා. ඒ නිසා යක්ෂාත්මයක් ભેද පතුරවමින් කේලම් කියමින් යන්නේ. ඒ නිසා මේ වගේ ආකාරයට ඔබ හැසිරෙන්නට එපා. ඔබ තුල තිබෙන ආලේපය ආරක්ෂා කරගන්න. ඒ වගේම තවත් අනිත් කෙනාගේ, ඔබේ සහෝදරයාගේ සහෝදරිය තුල තිබෙන ඒ දෙවියන් වහන්සේගේ ආලේපය ආරක්ෂා කරන්නෙකු හැටියට ඔබ ඔහුට උපස්ථාන කරන්න, ඔහුට උදව් කරන්න, වැරදුනොත් හරිගසන්න, වරදක් වුණොත් සමාව දෙන්න, සමාව ගන්න, උදව් කරන්න, ජීවිතේ හදා ගන්න අන් අයට. එවිට ඔබ ඒක කරන දේව සේවයක්. හලෙලූයා. මේක හොඳින් හිතට අරගන්න. ශුද්ධාත්මයන් වහන්සේ මේ උදෑසන ඔබට කතා කරයි ඔබේ ජීවිතේ ක්‍රියාපටිපාටි සම්බන්ධව. ප්‍රධාන දේ ඔබ තුල තිබෙන ආලේපයත් ආරක්ෂා කරගන්න.
ඉලක්කගත වෙන්න දෙවියන් වහන්සේගේ අරමුණත් එක්ක. නමුත් යක්ෂයා ඔබව ඉලක්කගත කරන්න උත්සාහ කරනවා පටු අරමුණුත් එක්ක. නමුත් ලොකු චිත්‍රය දිහා බලන්න. පොඩි පොඩි ඒවා නෙමෙයි. අර ප්‍රධාන තේමාව දෙස බලන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ඔබේ ජීවිතේ. දේව රාජ්‍යය. හලෙලූයා. හෝ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. නමස්කාර වේවා දෙවි පියාණනි. මේ උදෑසන අපි ඔබ වහන්සේගේ කරුණාව ඉල්ලනවා ස්වාමීනි. ඔබ වහන්සේ අපිව ආලේප කරලා තියෙනවා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ ආත්මයෙන් අපිව මුද්‍රා කරලා තියෙනවා. ඔබ වහන්සේගේ අරමුණ කරා අපිව රැගෙන යන්න. නමුත් අපි දකිනවා ස්වාමීනි සාතන් බොහෝ කිතුණුවන්ව මුලා කරනවා. ඔවුන් තුළ තිබෙන ආලේපේ විනාශ කරන්න. ඒ නිසා මම යාඥා කරනවා ස්වාමීනි ප්‍රඥාව දෙන්න, දැනගැනීම දෙන්න, බුද්ධිය දෙන්න. මොලේ නැත්තන් වගේ නෙමෙයි මොලේ ඇත්තන් වගේ කටයුතු කරන්න. ස්වාමීනි ආලේපේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන වැඩ කරන්න. එකිනෙක කෙනා තම තමන්ට ස්වාමීනි ඔබ වහන්සේ දුන්නු ආලේපේ ආරක්ෂා කරගන්න අතර තමන්ගේ සහෝදරයාගේ සහෝදරියගේ තමන් ළඟ ඉන්න අයගේ ආත්මික ජීවිතයට පිටුවහලක් වෙන්න, ශක්තියක් වෙන්න, වැටුනොත් නැගිටවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔබ වහන්සේ අපට උදව් කරන්න කියලා යාඥා කරනවා ස්වාමීනි. පොදු සතුරාව ජය ගන්න පුළුවන් විදියට එකිනෙක කෙනා සන්නද්ධව කටයුතු කරන්න ඔබ වහන්සේ උපකාර කළ මැනව. අපි දන්නවා දාවිත් තුල ආලේපේ වැඩ කරන්න අරගන්න විට සාවුල් තුල තිබුණු නපුරු ආත්මය ඌව මරන්න උත්සාහ කළා ස්වාමීනි. ඒ නිසා මම යාඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ එකිනෙක කෙනාට ප්‍රඥාව දෙන්න. තව කෙනෙක් ආලේපයක් තුල ඉදිරියට යන විට ඔහුව ඔසවන්න ඔහු ගැන යාඥා කරන්න ස්වාමීනි ඔහුට උපකාර කරන උපස්ථාන කරන්න පුළුවන් ප්‍රේමේ මානසික තත්වයක් ලබා දෙන්න කියලා යාඥා කරනවා. ආත්මයන්නි උපකාර කළ බැනව සියලු දේ පහ වෙලා යයි. නමුත් අවසානයේ ඉතුරුවන්නේ ප්‍රේමයේ පමණයි. ඒ නිසා ප්‍රේමයේ ආත්මීය ආලේපයේ තුල එකිනෙක කෙනාට දිවි ගෙවන්නට ඔබ වහන්සේ උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙන්නේ මම විගසෙන්නේ නෙමි. නුඹ තුල තිබෙන දේ නුඹ ආරක්ෂා කරගනින් කියලා. කිසිවෙකු වේ නොගන්නා පිණිස ආරක්ෂා කරගන්නට ඔබ වහන්සේ අප එකිනෙක කෙනාට උපකාර කළ මැනව. ආශිර්වාද කළ මැනවයි කියා ඔබ වහන්සේගේ දෑතට මේ සියලු දෙනා බාර කරලා යාඥා කරනවා. වහන්සේ උන්ට උපකාර කරන්න උපස්ථාන කරන්නට ඔවුන් නිකම්ම අය නෙවෙයි ඔබ වහන්සේ තෝරගත්තු අහලේපලත් මිනිසයන් ස්වාමිනී මේ හැම කෙනෙක්. ඒ නිසා ඔවුන් දැන් ආශිර්වාද කළ මැනව. ලබනව සතිය තුල වහන්සේගේ අනුග්‍රහය ජයග්‍රහණයෙන් තුල දිවි ගෙවන්න ඔවුන්ට උපකාර කළ මැනව. මේ සියලු දෙනා ඔබ වහන්සේගේ අනර්ග බලවත් දෑතට බාර කරනවා. වහන්සේගේ දිව්‍යමය අනුග්‍රහය කරුණාව රැකවරණය මඟ පෙන්වීම ආශිර්වාදය මේ සියලු දෙනා මැද්දේ වේවා. මේ හැම ජීවිතයක් තුළ ඔබගේ පරමාර්ථය ඉටු වෙන්නට ආශිර්වාද කරනසේක්වා. ඔවුන් තුළ තිබෙන ආලේපය ආරක්ෂා කරගන්නට ඔවුන්ට ප්‍රඥාවද මඟ පෙන්වීමද ලැබේවා කියලා මම ප්‍රකාශ කරමින් ඔබ වහන්සේගේ අනර්ග දෑතේ මේ සියලු දෙනා බාර කරනවා ආශිර්වාද කරන්න. ඔබ සැලැස්ම ඉටු වේවා. ඔබ නාම උසස් වේවා. ඔබ කැමැත්ත කරනු ලැබේවා. ඔබගේ ආශිර්වාදය ඔබගේ දරුවන් සමග වේවා. මේ සෑම සියලු දේ බාර කරමින් යාඥා කරමින් එන්නේ යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් නිසාමයි උතුම් දෙවි පියාණනි. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාව, ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය, ජීවනය, සමාදානයේ රැකවරණය දැනුත් මතු සදාටත් ඔබම සියලු දෙනා සමග වේවා. ආමේන්.